හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි සූදානම් වන්නේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනෙහි පර්යාප්ති ධර්ම අධ්‍යයන සංසදය සංවිධානය කරනු ලබන ධර්ම පන්තියේ අදට නියමිත ධර්ම පාඩම හා සම්බන්ධ වෙන්න. අද ධර්ම පන්තිය වෙනුවෙන් මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ වෙනද වගේ සූත්‍ර දේශනාවක් නෙවෙයි. අපි හැම දෙනා ළඟම තිබිය යුතු වැදගත්ම කාරණාවක් ගැනයි කියලා දෙන්නේ. ඒ තමයි සංවරය. හැම ඕනමගම තිබිය යුතු වටිනාම ගුණාංගයක්. සංවර වීමේ තියෙන වටිනාකම ගැන පැහැදිලිව දේශනා කරපු ගාථා දෙකක් තිබෙනවා ධම්මපදයේ භික්ඛු වර්ගයේ. මේ ගාථා දෙක අහපු නැති කෙනෙක් මෙතන ඉන්නවා කියලා මම හිතන්නේ. බොහොම ප්‍රසිද්ධ ප්‍රචලිත ගාථා දෙකක්. ඉතින් මෙන්න මේ ගාථා දෙක මුල් කරගෙන දන්න ගාථා දෙකක් මුල් කරගෙන අපිට වැඩිය සමීප නැති යම් යම් කාරණා ටිකක් කියලා දෙන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලෙක ජේතවනාරාමේම හිටියලු හාමුදුරුවරු 5 දෙනෙක්. ඒ හාමුදුරුවෝ 5 දෙනා කල්පනා කරාලු මේ විදිහට. මොකද්ද? එක හාමුදුරු කෙනෙක් කල්පනා කරාලු හිතට වැඩියෙන්ම කෙලෙස් ඇවිස්සෙන්නේ ඇහැට පේන රූප නිසා. ඒ නිසා වැඩියෙන්ම සංවර කරගන්න ඕන ඇහැ කියලා ඒ හාමුදුරු හිතලා ඒ හාමුදුරු ඇහැ සංවර කර ගැනීමේම යෙදුණලු. තව එක්කෙනෙක් හිතුවලු හිතට වැඩියෙන්ම කෙලෙස් එන්නේ ඇලීම් ගැටීම් එන්නේ මුලාවීම් එන්නේ කනට ඇහෙන ශබ්ද නිසා. ඒ නිසා කන සංවර කර ගැනීම තමයි වඩාත්ම හොඳ කියලා හිතලා ඒ හාමුදුරු කන සංවර කර ගැනීමෙහි නිරන්තරයෙන්ම යෙදුණලු. තුන්වෙනි හාමුදුරු හිතුවලු හිතට වැඩියෙන්ම කෙලෙස් එන්නේ නහය සංවර වුණේ නැති වුණොත්. නහයට දැනෙන ගඳ සුවඳ හමුවේ ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම වටින්නේ නහය සංවර කර ගැනීමයි කියලා හිතලා නහය මුල් කරගෙන කෙලෙස් ඇති වෙන එක පාලනය කරගන්න ඒ හාමුදුරු වැඩි උත්සාහයක් දරුවලු. හතරවෙනි හාමුදුරු හිතුවලු හිතට වැඩියෙන්ම කෙලෙස් ඇවිස්සෙන්නේ දිව සංවර කරගන්න බැරි වුණා. ඒ නිසා දිව සංවර කරගන්න බැරි වුණාම ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. කොහොම හරි කරලා දිව සංවර කරගන්න ඕන. ඒක තමයි වඩාත්ම වටින සංවරය කියලා ඒ හාමුදුරු හිතුවලු. පස්වෙනි හාමුදුරු හිතුවලු වැඩියෙන්ම කෙලෙස් ඇවිස්සෙන්නේ කය සංවර කරගන්න බැරි වුණොත්. ඒ නිසා කය සංවර කර ගැනීමයි අත්‍යවශ්‍ය කියලා කල්පනා කරලා කය සංවර කර ගැනීම සඳහා ඒ හාමුදුරු උත්සාහවත් වුණාලු. එහෙම උත්සාහ වෙලා ඒ තමන් හිතන වැඩියෙන් සංවර කරගත යුතුයි කියන කල්පනා කරන ඉන්ද්‍රිය සංවර කරගෙන
මේ හාමුදුරුවරු ඉන්න අතරේ ඔය 5 දෙනාම එක දවසක් එකට මුණ ගැහුණා. මුණ ගැහිලා සාකච්ඡා කර කර ඉන්නකොට තම තමන්ගේ අදහස් වුණෝන් කියන්න ගත්තාම එකිනෙකාගේ අදහස් පරස්පර බව තේරුම් අරගත්තා. එහෙම අරගෙන මේ හාමුදුරුවරු 5 දෙනාම එකතු වෙලා හිතුවා මේකට හොඳම වඩාත්ම නිවැරදිම පිළිතුරු ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ කාගෙන්ද? බුදුහාමුදුරන්. නිසා අපි මෙතන වාද විවාද කරලා වැඩක් නැහැ. අපි බුදුහාමුදුරන්ගෙන්ම ධර්මයේ අයිති ධර්ම ස්වාමී ධර්මී රජු ධර්ම රාජ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න ඉදිරිපත් කරමු කියලා හිතලා කතා කරගෙන සම්මත කරගෙන බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඇහුවා. දැන් බුදුහාමුදුර ගාවට යන්න කලින් මම මේ ප්‍රශ්නේ ඔය ඇත්තන්ගෙන් අහනවා. කියන්න බලන්න. ඔය ඇත්තන්ට දැනෙන විදිහට මේ කියන පහෙන් ඇහ කන නාසය දිව ශරීරය මනස කියන මේ මනස නෙවෙයි ඇහ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහෙන් වැඩියෙන්ම කෙලෙස් ඇවිස්සෙන්නේ මොන ඉන්ද්‍රියෙන්ද? මොන ඉන්ද්‍රියෙන්ද? ඔව්. එය එක එක්කෙනාට සාපේක්ෂයි. නේද? දැන් කෙනෙක් කියන්න බුලන් ඇහෙන් කියලා. අන්ධ කට්ටිය බැලුවොත් නේද? බීරි කනෙන් කියෝ බීරි කට්ටිය බැලුවොත් එතකොට හිතෙන්න පුළුවන් එහෙනම් එයාලට කෙලෙස් නැතුවම ඇති කියලා. දැන් මොකද්ද වෙන්නේ මේක තුල? සමහර අය ඇහැට පේන රූප දැකලා කෙලෙස් අවශ්‍ය ගන්න ඉන්නවා. ඒ අයට ආවේනික ලක්ෂණ. සමහරුන් ජන්මයෙන්ම මොකද කරන්නේ? රූපයේ ආස්වාදයේ ලස්සන රූපවලට කැමති. ජන්මයෙන්ම ලස්සන රූපවලට කැමති අය ඒකෙම අනිත් පැත්ත තියෙනවා. මොකද? ඔව් කැත රූප වලට අකමැති. නේද? එතකොට මොකද වෙන්නේ? ඔව් එහෙම රූප ලස්සන රූප දැක්කම ඇලෙනවා, කැත රූප දැක්කම ගැටෙනවා. සමහරු ජන්මයෙන්ම සද්ද අහන්න කැමතියි. අර හෝන් ගහන්නේ වගේ. දැන් මටත් ඒක පුරුදු වෙලා පාරයින්නම ඉඳලා. ඉතින් කෙසේ වෙතත් එක එක ශබ්ද අහන්න කැමති සමහරු. එතකොට මිහිරි ශබ්ද හමුවේ ඇලෙනවා, අමිහිරි ශබ්ද හමුවේ ගැටෙනවා. නේද? ඒ විදිහට මේ ඉන්ද්‍රිය ගෝචර වෙන අරමුණු වලින් කෙලෙස් අවුස්සා ගැනීම කියන එක එක්කෙනාට සාපේක්ෂයි. ඒ නිසා නිශ්චිතවම කියන්න පුළුවන් කමක් නැහැ වැඩියෙන් කෙලෙස් ඇවිස්සෙන්නේ මේ ඉන්ද්‍රියෙන් කියලා. ඒක ඒ අදාළ පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. එතකොට කෙලෙස් ඇවිස්සෙන්නේ වැඩියෙන්ම මේ ඉන්ද්‍රියෙන් කියලා හිතලා සමහර අය මොකද කරන්නේ? ඒ ඉන්ද්‍රිය රැක ගැනීම සඳහා වැඩියෙන් වෙහෙසෙනවා. වැඩියෙන් මහන්සි වෙනවා. වැඩියෙන් අවධානය යොමු කරනවා. එතකොට මොකද වෙන්නේ? එකකට වැඩියෙන් අවධානය යොමු කරනකොට මොකද වෙන්නේ? අනිත් ඒවා ලිහිල් වෙලා යන්න පුළුවන්. නේද? අනිත් ඒවා ලිහිල් වෙලා යන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. වතුර බටයක් තියෙනවා. ඒ වතුර බටයේ යම් කිසි සිදුරකින් වතුර ලීක් වෙන්න ගන්නවා. නේද? වතුර ලීක් වෙනවා. එතකොට එතනින් තමයි වැඩියෙන් වතුර ලීක් වෙන්නේ කියලා කෙනෙක් මොකද කරන්නේ? අර ලීක් වෙන තැන අත තියලා තද කරලා අල්ල ගන්නවා. අල්ලගත්තාම සමහර වෙලාවට මෙච්චරද වෙලා ලීක් නොවෙච්ච වෙන තැන්වලින් පුංචි සිදුරු වලින් වතුර විදින්න පුළුවන්. නේද? අන්න ඒ වගේ කෙලෙස් වැඩියෙන් ඇවිස්සෙන්නේ මේ ඉන්ද්‍රිය නිසායි කියලා
සම්පූර්ණ අවධානයක් එතෙන්ට දාන්න ගියාම අනෙත් ඉන්ද්‍රයන්ගෙන් කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. එක ඉන්ද්‍රියක් අක්‍රිය වෙන කෙනෙක්ගේ තව ඉන්ද්‍රියක් ප්‍රබල වෙන්න පුළුවන්. දැන් හොඳම නිදර්ශනය තමයි අන්ධය. නේද? අන්ධයගේ ඇස් පෙනීම නැහැ ඒ වුණාට කන් ඇහිම ඊටාම ප්‍රබලයි. නේද? කන් ඇහිම ඊටාම ප්‍රබලයි. එතකොට අන්න ඒ ප්‍රබලතාවය මත එයාගේ හිතේ කෙලෙස් වැඩියෙන් ඇවිස්සෙන්න පුළුවන්. ඒ ශබ්දයට වැඩි අවධානය යොමු කරගෙන ඉන්න වෙලාවට වෙන පැත්තෙන් වෙන දේවල් ගැන එයාට නොදැනෙන්න පුළුවන්. මොකද ඒ අවධානය අඩුවීම නිසා. ඒ නිසා නිශ්චිතවම කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. පොදු සාධකයක් විදිහට ඉන්ද්‍රියන් පහක් තියෙන ඒ පහෙන් මෙන්න මේ ඉන්ද්‍රියන් තමයි වැඩියෙන් කෙලෙස් ඇවිස්සෙන්නේ කියලා. එය එක එක්කෙනාට සාපේක්ෂයි. එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව තමයි කෙලෙස් ඇවිස්සීම තීරණය වෙන්නේ. රූප හමුවේ ඇලෙන අයත් ඉන්නවා ගැටෙන අයත් ඉන්නවා. ඒ අයට ඒ රූප නිසා කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. අනිත් ඒවා නියුට්‍රල් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට රූප හමුවේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වුණාට ශබ්ද හමුවේ කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ශබ්ද හමුවෙත් කෙලෙස් ඇවිස්සෙන්නේ නැති අයට දැන් උදාහරණයක් ගත්තොත් මෙතන ඔය ඇත්තන් දැන් රූප හමුවේ කෙලෙස් ඇවිස්සෙයිද? මෙතන මං හිතන්නේ රූප හමුවේ කෙලෙස් ඇවිස්සෙයි කියලා. නේද? ඇලෙන්න රූපෙකුත් නැහැ බලාගෙන යනකොට ගැටෙන්න රූපෙකුත් නැහැ. නේද? ඒ හින්දා මෙතන රූපේ හින්දා කෙලෙස් ඇවිස්සෙන්නේ. ඊළඟට ශබ්ද හමුවේ ශබ්ද හමුවෙත් මං හිතන්නේ කෙලෙස් හමුව. හැබැයි ගන්ධ හමුවේ ඇවිස්සෙන්න පුළුවන්. නේද? ළඟ ඉන්න කෙනා හරි මෙහි ගඳක් ගැහුවොත් ඒක නේද දැනෙන කෙනාට හැමෝටම නෙවෙයි. ළඟ ඉන්න කෙනාගේ සුවඳක් හරි දැනෙන කෙනාට සමහර වෙලාවට කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ඒතර ඒ කෙලෙස් ඇවිසීම එක එක පුද්ගලයාට වෙනස් වෙනවා. එක එක තැනට අනුව එක වෙනස් වෙනවා. එක එක්කෙනාගේ මානසිකත්වය අනුවත් වෙනස් වෙනවා. එක එක්කෙනාගේ අධ්‍යාපන මට්ටම අනුවත් වෙනස් වෙනවා. නේද? එතකොට අපි තේරුම් ගන්න ඕන අන්න ඒ වගේ කෙලෙස් ඇවිසීම කියන එකට නිශ්චිත පොදු සාධකයක් නැහැ. ඒ කියන්නේ එකම හේතුවයි මෙන්න මේකයි කියලා නැහැ. එක එක මිනිස්සුන්ගේ ස්වභාවය අනුව, හිතන ස්වභාවය අනුව, දකින්න ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය ස්වභාවය අපි කියන්නේ මොකද? ලස්සන රූප හමුවේ ඇලෙනවා කියලානේ. හැබැයි යම් කිසි කෙනෙක් හිත හොඳට දියුණු කරගත්ත කෙනෙක් නම් මොකද? එයා ලස්සන රූප හමුවේ ඇලෙන්නේ නැතුව ඉන්නවා. නේද? හිත දියුණුම නැත්තම් ඒත් ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඇයි ලස්සනට අගයන්න දන්නේ නැති කෙනෙක් නම් නේද? යම් කිසි දෙයක තියෙන ලස්සන ස්වභාවය අගයන්න දන්නේ නැත්නම් ඒ සමහර චිත්‍ර තියෙන්නේ හරින් මෙහින් කුරුඩු ගාලා වගේ එක එක ඉරි ගහලා තියෙනවා. බැලුවම මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නේද? එතකොට විශේෂ ඇලීමක් නෙවෙයි ඒවයි. හැබැයි ඒ දර්ශනේ ඒ චිත්‍රය ඇතුලේ එහෙන් මෙහෙන් ඉරි කෑලි ගලපල බැලුවාම පේන ඇතුලේ තියෙන ඉස්මතු වෙලා එනකොට සමහර වෙලාවට අන්න ඒකේ ඇලෙන මොන තරම් වටින නිර්මාණයක්ද මේ තියෙන්නේ කියලා නේද? එතකොට ඒ කියන්නේ මොකක්ද? රූප හමුවේ ඇලීමටත් දැනීමත් උපකාර වෙනවා, නොදැනීමත් උපකාර වෙනවා. ගැටීමටත් දැනීමත් උපකාර වෙනවා, නොදැනීමත් උපකාර වෙනවා. අන්න ඒ විදිහට ගත්තාම පින්වත්නි එක එක්කෙනාගේ චිත්ත ස්වභාවය අනුව තමයි තීරණය වෙන්නේ කෙලෙස් ඇවිස්සීම වෙන්නේ කොහොමද කියලා. එනිසා මේ ඉන්ද්‍රිය පහෙන් නිශ්චිතව මෙන්න මේ ඉන්ද්‍රියෙන් තමයි කෙලෙස් වැඩියෙන් ඇවිස්සෙන්නේ කියලා පොදුවේ කාටවත් තීන්දුවක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කළේ?
මේ හාමුදුරුවරු ගිහිල්ලා මෙහෙම කිව්වා මොකද වැඩියෙන්ම සංවර කර ගැනීම හොඳ මොකද්ද කියලා අහුවාම එක සැරේට බුදුහාඳුරන්ටත් එහෙම කියන්න පුළුවන් කම නැහැ. බුදුහාඳුර කිව්ව මොකක්ද? ඇහෙන් සංවර වෙන එකත් හොඳයි. නේද? අර තියෙන අම්මද තාත්තද වැඩියෙන් හොඳ කියලා අහුවාම අම්මයි තාත්තයි දෙන්නම හොඳයි කියන කතා අර සින්දුවකුත් තියෙන. අන්න ඒ වගේ කනෙන් සංවර වෙන එකත් හොඳයි. නේද? නහයෙන් සංවර වෙන එකත් හොඳයි. දිවෙන් සංවර වෙන එකත් හොඳයි. කයෙන් සංවර වෙන එකත් හොඳයි. වචනයෙන් සංවර වෙන එකත් හොඳයි. මනසින් සංවර වෙන එකත් හොඳයි. හැම තැනදීම සංවර වෙන එක හොඳයි. හැම විදිහටම සංවර වෙන හැම තැනම සංවර වෙන කෙනා තමයි සියලු දුකෙන් නිදහස් වෙන්නේ කියන මේ ගාථාව බුදුහාඳුරු දේශනා කළා. දේශනා කරලා පරණ කතාවකුත් මේ හාමුදුරන්ට කියනවා. ඔය කට්ටිය අද මේ විදිහට මේ ඇහැ කන නාසය ආදී එක ඉන්ද්‍රයක් සංවර කර ගැනීමේ යෙදුනට ඔය කට්ටියම මේ පස් දෙනාම ඔය ඉන්ද්‍රයන් සංවර කරගන්න බැරි වීම තුල විනාශ වෙලා දුකටපත් වුණා කියන එක පැහැදිලි කරන්න බුදුහාමුදුරු පැරණි කතාවක් කියලා. ඒ කතාවට අනුව එක්තරා ආත්ම භවයකදී මේ භික්ෂුන් වහන්සේලා පස් දෙනා බුදුහාමුදුරුත් එක්කම බෝසතාණන් වහන්සේත් එක්කම ඉපදිච්ච කාලයක වෙළඳාමේ ගියා. ඒ වෙළඳාමේ යනකොට කාන්තාරයක් මැදින් යනකොට මේ වෙළඳුන් අල්ලගෙන මරාගෙන කන්න හිටියලු යක්ෂණියෝ පිරිසක්. යක්ෂණියෝ පිරිසක් හිටියලු. ඉතින් මේ යක්ෂණියෝ පිරිස මොකද කළේ? ඊටාම ලස්සන රූපමවාගෙන ආවලු. ලස්සන රූපමවාගෙන ආපු ගමන් එතන හිටියනු ලස්සනට කැමති මිනිස්සෙක්. මොකද උනේ? ලස්සනට කැමති මිනිස්සු අර ලස්සනට හිටපු යක්ෂණියෝ බව පේන්නේ නැති ලස්සන කාන්තා රූපවලට රැවටුණා. එහෙම රැවටිච්ච ගමන් මොකද උනේ? ඒ අර යක්ෂණිත් එක ගියා. ගිහිල් ඉවර වෙලා මරුන් කාලා ජීවිතේ නැති කරගත්තා. අන්න ඉස්සර කාලේ විතරක් නෙවෙයි අද කාලෙත් ওই විදිහටම යක්ෂණියන්ට රැවටිලා ගිහිල්ලා නේ අමාරු වෙරේ මිනිස්සු ඉන්න ඕන තරම්. එක එක්කිනාගේ හැටි. යක්ෂණියන්ට විතරක් නෙවෙයි යක්ෂයන්ටත් රැවටෙනවා. නේද? අනිත් පැත්තක් තියෙනව නැත්තේ නේ. ඊළඟට දැන් 4 දිනක් ඉතුරුයි. ඊට පස්සේ දැන් බැලුවා ලස්සන රූපයක් මවලා අල්ලගන්න පුළුවන් උනේ එක්කෙනයි. ඊට පස්සේ මොකද කරේ? අර යක්ෂණියෝ ටික ඊට පස්සේ ලස්සනට ගීත ගායනා කරවා. සින්දු කියාවා. අනේ මේ මිනිස්සු අතරේ හිටියා එක් මිනිස්සෙක්. මොන වගේ මිනිස්සෙක්ද? සද්දෙට හරි ප්‍රිය මිනිස්සෙක් හිටියා. ඒ ශබ්දයට ප්‍රිය මිනිසයා අර යක්ෂණියන්ගේ මිහිරි හඬට රැවටිලා ඒ පස්සේ ගියා. ගිහිල්ලා රැවටිලා යක්ෂයන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. ඔන්න මිහිරි හඬ නිසා විනාශ වෙලා ගියා. ඒ අතරේ ඔය පිරිස අතරේ හිටියා තවත් මිනිස්සෙක් ගඳ සුවඳට කැමති. ගඳ සුවඳ ආග්‍රහණයට කැමති. මේ යක්ෂයෝ අතරේ දැනගත්ත මේ සුවඳට කැමති කෙනෙක් ඉන්නව අල්ල ගන්න ඕන කියලා මොකද කරේ? සුවඳ දාගෙන ඉන්න ගත්තා. සුවඳ දාගෙන එනකොට මොකද වෙන්නේ? සුවඳට කැමති අර මිනිස්සයා අර යක්ෂණි පස්සේ ගියා. නේද? ඉතින් අර මිනිස්සයා මාරු වැටුණා. දැන් මේක ඕන තරම් මේ යට ගිය දවස් බරණැස් නුවර වෙච්ච කතාවක්. හැබැයි මේ 2019ටත් ගලපන්න පුළුවන්. නේද? එහෙම වෙන අවස්ථා වුණ තරම් තියෙනවා. ඊළඟට ඔය අපි දැන් 3 දෙනෙක්ම ඉවරයි. 4 වෙනියක් ඉන්නවා. දැන් යක්ෂයෝ ටික දැනගත්තා, යක්ෂණියෝ ටික දැනගත්තා. මේ අය අතරේ ඉන්නවා එක්කෙනෙක්. මොනවාද? රසට කැමති එක්කෙනෙක්. ඉතින් මේ යක්ෂණියෝ ඇවිල්ලි ඉවර වෙලා ලස්සනට ඇඳගෙන ඇවිල්ලා හැඩ වෙලා ඇවිල්ලා මොකද කරන්නේ? රස කෑම ගෙනල්ලා දෙන්න ගත්තා.
රස කෑම ගෙනල්ලා දුන්නාම මොකද උනේ? අර මිනිස්සේ අර කෑම රහට අහුණා. අහුවෙලා මෙහෙම නෙවෙයි දිගටම හිටියොත් මේ අතින්ම හොඳට උයාගෙන කන්න පුළුවන් කියලා ගියා. අන්තිමේදී මරුන් කෑවා. රසින්දා නේද? ඊළඟට තව යක්ෂණිය දැන් එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා 5 දෙනාගෙන්. අර යක්ෂණිය දැනගත්ත දැන් මෙයා අල්ල ගන්න තියෙන ක්‍රමය මොකද? ස්පර්ශය. යක්ෂණිය ඇවිල්ලි ඉවරලා ඇඟේ හැප්පෙනවා. මේ නිකන් ඉන්න මිනිස්සෙගේ ඇඟේ හැප්පියා. අහුණා මිනිහා. යක්ෂණිය පස්සේ ගියා. අමාරු වැටුණා. 5 දිනාම අමාරු වැටුණා. නේද? ඕවා 2019ටත් වළංගු කතා. ඒකයි විශේෂත්වය. ඉතින් පින්වත්නි මෙන්න මේ විදිහට මේ 5 දිනාම අහුණා බෝධිසත්වයන් වහන්සේ එතන හිටියා. බෝධිසත්වයන් වහන්සේ දැනගත්තා මේ නම් එසේ මෙසේ යක්ෂණියෝ ටික නෙවෙයි කියලා. ඒ නිසා ඒ අයගේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාරණා හමුවේ මේ බෝධිසත්වයන් වහන්සේ නොසැලී හිටියා. ඇලෙන්න ගියේ නෑ, ගැටෙන්න ගියේ නෑ. ඒ අය පස්සේ යන්න ගියේ නෑ. බේරිලා තමන්ගේ ගමන ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරගෙන ආපහු ඇවිල්ලා සුවසේ ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එදා අර රූප හමුවේ පීඩාවටපත් වෙච්ච හාමුදුරු, ශබ්ද හමුවේ, අරමුණු හමුවේ පීඩාවටපත් වෙච්ච හාමුදුරු ඒ මුදල අර මිනිස්සු 5 දෙනා තමයි මෙදා හාමුදුරුවරු බවට පත් වෙලා අර ඉන්ද්‍රිය වඩාත්ම ආරක්ෂා කර ගැනීම සඳහා පෙළඹුණේ. මොකද එයාලා ඒ ඉන්ද්‍රියෙන් දරුණු ලෙස පීඩාවට පත් වෙලා. එනිසා දරුණු ලෙස පීඩාවට පත් වුණු නිසා එයා හිතුවා ඒ ඉන්ද්‍රිය තමයි වැඩියෙන් රකින්න ඕන කියලා. ඒ අර අතීත භාවිතයත් එක්ක පුරුද්දත් එක්ක ඒ ඉන්ද්‍රිය තමයි වැඩියෙන් රකින්න ඕන කියලා. මං කිව්වේ සමහර අයට ඒක ජන්මෙන්ම එන ස්වභාවයක් කියලා. රූපවලට තියෙන කැමැත්ත, ශබ්දවලට තියෙන කැමැත්ත. අන්න ඒ වාගේ ඒ කැමැත්ත තියෙනකොට එයාලට හැඟෙනවා මේ ඉන්ද්‍රිය නිසා තමයි වැඩියෙන් කෙලෙස් ඇවිස්සෙන්නේ. එතකොට එයාලා ඒ ඉන්ද්‍රිය වැඩියෙන් රකින්න යනවා. ඒ වැඩියෙන් රකින්න යාම තුළ අනිත් ඉන්ද්‍රියන් රැකීමට තියෙන අවධානය අඩු වෙනවා. ඒ අවධානය අඩු වෙන අතරේ ඒ තුළ වෙනත් කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට අවවාද කරනවා මේ කියන ආකාර 7න්ම සංවර වෙන්න ඕන කියලා. මොනවද මේ 7? චක්කුණා සංවරෝ සාදු. 1. ඇහෙන් සංවර වීම. 2. සාදු සෝතේන සංවරෝ. කනෙන් සංවර වීම. 3. ගානේන සංවරෝ සාදු. නහයෙන් සංවර වීම. 4. සාදු ජීවහාය සංවර. දිවෙන් සංවර වීම. 5. කායේන සංවරෝ සාදු. 6. සාදු වාචාය සංවරෝ. වචනේන සංවර වීම හොඳයි. ඊට පස්සේ මනසා සංවරෝ සාදු. මනසින් සංවර වීම හොඳයි කියලා බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලා 5 සංවර වීම හොඳයි කියපු කාරණාවලට වැඩිය 2ක් කියලා තියෙනවා. මොකද්ද 2? සාදු වාචාය සංවරෝ සහ මනසා සංවරෝ සහ. එතකොට මෙතන කායේන සංවරෝ කියලා කියනකොට ඇති වෙන තවත් විශේෂයක් තියෙනවා. ඒ මොකද්ද? කයින් සංවර වීම කියන එකේ 2ක් තියෙනවා. එකක් තමයි කයට දැනෙන ස්පර්ශ හමුවේ ඇලීම් ගැටීම් ඇති කරගෙන ඉන්න ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව ඉන්න එක කයින් සංවර වීම. අනිත් කයින් සංවර වීම මොකද්ද? කයින් වෙන වැරදි තියෙනවා 3ක්. මොනවද? සත්ව ඝාතනය, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය. අන්නේ වැරදි 3 නොකර ඉන්න එකත් කායන සංවරෝ සාදු කියන එකට අයිති.
එතකොට අපි දැන් මේක අනුපිළිවෙලින් පොඩ්ඩක් විමසලා බලමු. පළවෙනි එක තමයි චක්කුණා සංවරෝ සාදු. ඇහෙන් සංවර වීම හොඳයි. ඇසට ප්‍රියජනක රූපයක් පෙනුණු විට ඒ රූපය හමුවේ ලෝභය හෙවත් ඇලීම නොයිපද වීමෙන් අප්‍රියජනක රූපයක් පෙනුණු විට ඒ රූපය හමුවේ ද්වේෂය හෙවත් ගැටීම නොයිපද වීමෙන් ද සිහිය එළවා නුවණින් මෙනෙහි කිරීමෙන් ඇස රැක ගැනීම මෙමගින් අදහස් කෙරේ. ඔන්න ඇහැ රැක ගන්නවා කියලා කියන්නේ මොකද්ද එතකොට? ඇහෙන් රූප බලන්නේ නැතුව ඉන්න එක නෙවෙයි. ඒක අපි දැන් හොඳට තේරුම් ගන්නවා. අපෝ ඒ රූපේ දැක්ක ගමන් මට කෙලෙස් ඇවිසෙනවා මට බෑවක බලන්න කියලා ඇහැ වහගන්න එක නෙවෙයි. නේද? එහෙම වුණොත් ඉතින් දිගටම ඇහැ වහගෙනම තමයි ඉන්නේ. මොකද මේ සමාජයේ බහුතරයක් රූප හැමේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ඉන්න පුළුවන්. මොකද ලස්සන රූප තියෙන කැත රූප තියෙන නිසා. එහෙනම් මෙතනදී ඇහැ සංවර කරගන්නවා කියන්නේ මොකක්ද? ඇහෙන් රූපයක් පෙනෙනකොට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය ප්‍රියජනක රූපයක් නම් අන්නේ ප්‍රියජනක රූපය මුල් කරගෙන ඇති වෙන යම් ආශාවක් වේද ඒ ආශාව උපදින්නේ නැති වෙන විදිහට ඒ රූපය මුල් කරගෙන ආශාව හටගන්නේ නැති වෙන්න විදිහට හිතරක් පාලනය කරගන්න. එතකොට කාමය කියලා කියන්නේ මොකද්ද? කාමය කියන්නේ රූපේ තියෙන ලස්සන නෙවෙයි. නේද? නතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන විවිධ විචිත්‍ර ලස්සන හැඩට තියෙන දේවල් ඒව කාමයේ නෙවෙයි. එතකොට කාමය කියන්නේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්සකාම. අන්න ඒවා මුල් කරගෙන යම් කිසි පුද්ගලයෙකුගේ හිත තුළ කිසියම් බැඳීමක් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් ඒ දෙකම කාමයයි. ඒක කැමැත්ත මුල් කරගෙන අල්ලා ගැනීම මුල් කරගෙන ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොහේවත් දේශනා කළා නැහැ ලස්සන ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. යමකට ලස්සනක් තියෙනවා නම් ඒ ලස්සන ඒකේ ආවේනික දේ. ඒක අපි මේ විදිහට දකින්න ඕනද නැද්ද? දැන් ලස්සන නම් ලස්සනයි කියලා කිව්වහම හොඳයිද නැද්ද? ඒක වරදක් නැහැ. මොකද්ද? ඒ තියෙන දේ කීම විතරයි. ලස්සනට දැක්කට කමක් නැහැ. හැබැයි මොකද්ද? එපා. ඇලෙන්න එපා. නේද? එතකොට අන්න ඒ වගේ ඇහැ සංවර කරගන්නවා කියන්නේ ප්‍රියජනක රූප හමුවේ හිතේ තියෙන කෙලෙස් නිදාගෙන ඉන්න කෙලෙස් නැගිටව ගන්න එපා. අනුසය කෙලෙස් පරියුට්ඨාන කරගන්න එපා. කියන එකයි මේ කියන්නේ. ඇහැ සංවර කරගන්නවා කියන්නේ ඒකයි. ඊළඟ කාරණාව තමයි ඇහැට අප්‍රියජනක රූපයක් පෙනුන විට කැත රූපයක් අපි අකමැති රූපයක් දැක්කහම ඇති වෙන්නේ සාමාන්‍ය මොකද්ද? ගැටීම නේද? ගැටීම උස්සා ගන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ මන්නම් රූප හමුවේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒ තියෙන විදිහට ඒක පරිහරණය කරනවා කියලා. ඒක හොඳයිද? ඇලෙන්නේ නැති ඉන්න එකයි ගැටෙන්නේ නැතුව ඉන්න එකයි නම් හොඳයි. හැබැයි සමහර අය හිතනවා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා ඒ රූපේ අල්ලගන්න. නේද? ඒක මොකද්ද? ඒක මුලාව. ඇලීම නිසා රාගානුසය ඇති වෙනවා. ගැටීම නිසා පටිඝානුසය එනවා. මුලාව නිසා අවිජ්ජානුසය එනවා. එහෙනම් ඔබට බෑ මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ කියලා නිකන් ඇඟ බේර ගන්න. ඔබ හිත රැක ගන්න නම් මොකද්ද ඊළඟට කරන්න ඕන? අර දුටු රූපය නුවණින් විමසා බලන්න ඕන. නුවණින් විමසා බලමින් හිත තුල ඇතිවිය හැකි අර මෝහය, අවිජ්ජානුසය තුනී කර ගන්නට ඔබ කල්පනා කරන්න. ඒ අනුව ඔබ ඒ ඇහැට ගොදුරු රූපය හේතුඵල දකින්න පුරුදු වෙන්න ඕන. මොකද හේතුඵල කියන්නේ? මේ රූපය හටගත්තේ කිසියම් හේතුවක් නිසා.
ତර හටගත් හේතුව නැති වී යාම තුල මේ රූපයද වහා වෙනස් වෙන සුළුයි කියලා දකින්න ඕන. එහෙම දකින්න කෙනා ඒ රූපය පදනම් කරගෙන එහි අනිත්‍ය හොඳින් දකින්න කෙනා ඒ රූපේ නැවත ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අන්න එහෙම ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති ස්වභාවය ඉන්නේ මොකක් නිසාද? මුලා නොවුන නිසා. රූපය හමුවේ. එතකොට රූපය හමුවේ මුලා නොවන විදිහට රූප දකින්නට පුරුදු වීම තමයි ඇහැ සංවර කරගන්නවා කියලා කියන්නේ. අන්න ඒ සංවරය හැම අතින්ම හොඳයි කියලා කිව්වා. ඊළඟට දැන් කන සංවර කර ගැනීමත් හොඳයි කියනවනේ. කොහොමද කියන්නේ? සාධු සෝතේන සංවර. කනෙන් සංවර වීම හොඳයි. කනට ප්‍රිය ශබ්දයක් ඇහුන විට ඒ ශබ්දය හැමේ ලෝභේවත් ඇලීම නොයිපද වීමෙන්. කනට ප්‍රිය ශබ්ද තියෙනවා. අපි කැමති ශබ්ද. ඒ ශබ්ද අහනකොටම අපේ ආසාවල් වැඩි වෙන්න පුළුවන්. ආසාවල් වැඩි වෙනවා කියන්නේ තව විදිහකින් කියනවා මොකද්ද? අනුසය පරියුට්ඨාන වෙනවා. නිදාගෙන ඉන්න කෙලස් නැගිටිනවා කියන එක. එහෙනම් ඔබ කරන්න ඕන ඇහැ පාලනය කර ගැනීම තුල මොකද්ද? නිදාගෙන ඉන්නේව නිදි කරලම තියන්න ඕන. හැරවන්න යන්න එපා. ඇහැරෙනවා නම් ඔබ ඇහැ පාලනය කරගත්තේ මේ කන පාලනය කරගත්තේ නැති වෙනවා. කනට ගොදුරු වෙන ශබ්ද ආමුවේ කෙලස් අවුස ගත්තෝ. දැන් ගොඩක් වෙලාවට කනට අප්‍රිය ශබ්ද හමුවේ මොකද්ද වෙන්නේ? ගැටෙනවා. ගැටෙනවා කියන්නේ ද්වේෂය අවුස්ස ගන්නවා. තරහ යනවා. නේද? එතකොට කන පාලනය කරගන්නවා කියන්නේ මොකද්ද? කන පාලනය කරගන්නවා කියන්නේ කන මුල් කරගෙන ඇති වෙන කනට ගොදු වෙන ශබ්ද අමිහිරි ශබ්ද හමුවේ ඇතිවිය හැකි ද්වේෂය පාලනය කරගන්න එක. ඒ අර අමිහිරි ශබ්දය ඔස්සේ ඇතිවිය හැකි නැගිටින්න තියෙන පටිඝානොසය පරියුට්ඨාන කරගන්නේ නැතුව ඉන්න උත්සාහවත් වේ. ඒතර දැන් ඔන්න කනෙන් ඇහෙන මිහිරි ශබ්දවල ඇලෙන්නෙත් නැහැ, අමිහිරි ශබ්දවල ගැටෙන්නෙත් නැහැ. මේ ඒ හිත ඔය ඇහෙන ශබ්දයක් ඇහිච්චාය ඒවයි මං ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියාම ඇති කියලා හිතනවා. ඒ ඇතිද? බෑ. ඊට පස්සේ ශබ්දය විදර්ශනා කරන්න ඕන. විදර්ශනා කරනවා කියන්නේ මොකද්ද? සිහියෙන් නුවණින් බලන හේතුඵල දකින්න ඕන. එහෙම හේතුඵල දකිමින් මොකද කරන්න ඕන? ඒ ශබ්දය තියාගන්න තියෙන කැමැත්ත අතහරින්න ඕන. ඒ ශබ්දය ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ නේ. ඒ හින්දා මේක හොඳයි කියලා ඒ උපේක්ෂාවෙහි මධ්‍යස්ත වීම අවිජ්ජානුසය ඇති වෙන්න හේතුවක්. ඒ නිසා ඒ මධ්‍යස්ත වීමෙන් නවතින්නේ නැතුව ඒ මධ්‍යස්ත වීම ඔබ විදර්ශනාවට පාදක කරගන්න ඕන. මධ්‍යස්ත වුණාමනේ හරියට අනිත්‍ය වටහා ගන්න පුළුවන් නේද? හරියට තේරෙන්නේ යමක తත්වේ. අන්න ඒ වාගේ හැමතිස්සෙම මධ්‍යස්තතාවය විදර්ශනාවට බරව පවත්වාගෙන යාමයි වැදගත් වෙන්නේ. නැත්තම් මධ්‍යස්ථතාවය තුල මොකද වෙන්නේ? උපේක්ෂක වීම තුල අවිජ්ජානුසය ඇති වෙනවා. හිත තුල දන්නේම නැතුව කෙලෙස් ඇවිස්සෙනවා ඒකිනෝ. මධ්‍යස්ථ වීම තුලින්. ඉතින් ඒක වළක්ව ගන්න මොකද කරන්න ඕන? ත්‍රිලක්ෂණේ දකින්න ඕන. අනිත්‍ය දකින්න ඕන. සමුදය වය දකින්න ඕන. ඇතිවීම නැතිවීම දකින්න ඕන. ඒ දකිනකොට හිතේ ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. යම් ශබ්දය නැමැති අරමුණක් නිසා හිත තුල ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අන්න එතන එයාගේ කන සංවරයි. කන සංවර කරගන්නවා කියන්නේ කනේ ඇඟිලි ගහගෙන ඉන්න එක නෙවෙයි. නේ අයියෝ මට නම් ඕව අහන්න බෑ කියලා අහන්න නැතුව පැත්තකට යන එක නෙවෙයි. මොකද අපිට මේ කියන අරමුණු වලින් වියුක්ත වෙන් වෙච්ච මේ කිසිම අරමුණක් නැති ලෝකයක ඉන්න පුළුවන් කමක් නැහැ. නේද? ඒ ලෝකවල ඉන්නකොට. ඊළඟට සාදු ජීවහාය සංවර. දිවෙන් සංවර වීම හොඳයි. ඒ කියන්නේ මොකද්ද? දිවට එන රස. මිහිරි රසක් තියෙනවා, අමිහිරි රසක් තියෙනවා. ඒ මිහිරි අමිහිරි රස හමුවේ ඇලෙන ගැටෙන ස්වභාවයට යන්න හොඳ නැහැ.
ඉවසාගෙන ඉන්න වෙනවා. නේද? ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඉන්න ඕන. දැන් දිව සංවර කරගන්න නම් රසය කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙහෙම හිතන්න. කවුරු හරි කෙනෙක් දිව එළියට දාලා ඉවරලා කොනිච්චනවා. එහෙම නැත්නම් දිව අල්ලනවා. මොකද්ද ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රිය? ජීවහා ඉන්ද්‍රියද මොකද ඉන්නේ? ඔව්. කාය ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. හැබැයි ඇඟිල්ලේ මොන හරි ලුණු ටිකක් ගහලා තිබ්බා. දිව ඇල්ලුවාට ඇඟිල්ලේ මොන හරි ලුණු ගාලා තිබුණා නම් ඉස්සෙල්ලාම දැනෙන්නේ මොකද්ද? ජීවහා ඉන්ද්‍රියයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ කාය ඉන්ද්‍රිය ස්පර්ශයයි. දිවට කියලා කිව්වහම අපි හිතන්නේ රසම විතරයි කියලා. එහෙම රසම විතරක් නෙවෙයි. දිව කියලා කියන්නේ කයට අදාළ කොටසක්. නේද? එතකොට ඇල්ලුව ගමන් මොකද වෙන්නේ? එතන එන්නේ ස්පර්ශය. ඇහැ කියලා කියන්නේ ඇහැට පේන රූපම තමයි. හැබැයි කවුරු හරි කෙනෙක් ඇහැ අල්ලනවා. ඇල්ලුවොත් මොකද වෙන්නේ? එතකොට ක්‍රියාත්මක වෙන්නේ චක්කු ඉන්ද්‍රිය නෙවෙයි. මොකද්ද? ඇහැ අල්ලන වෙලාවට ඇහැ ඇඟිල්ල දැක්කොත් එතන චක්කු ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන ඇඟිල්ල නැමැති රූපය දැකීම තුල. නමුත් ඊට පස්සේ ඇති වෙන අල්ලනවත් එක මොකක්ද වෙන්නේ? ස්පර්ශය. කාය ස්පර්ශයත් එතන ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට පින්වත්නි දිව සංවර කරගන්නවා කියලා කියන්නේ ඔන්න දිවෙන් ඇති වෙන ඇලෙන ගැටෙන ස්වභාව පාලනය කරගන්න එක. කය සංවර කරගන්නවා කියන්නේ අර ස්පර්ශ නිසා ඇති වෙන සුව පහසු ස්පර්ශ සහ ගුරුසු ස්පර්ශ නිසා ඇති වෙන ඇලෙන ගැටෙන ස්වභාව නවත්තාගෙන අනිත්‍ය දකින්න එක. ඒ නිසා ඔන්න හැමතිස්සෙම මතක තියාගන්න සංවර වීම යනු නොයලී සිටීම පමණක් නොව නොගැටී සිටීම පමණක් නොව නොමුලාව සිටීමද වැදගත්. ඒ නිසා ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ මේ විදිය හොඳයි කියලා උපේක්ෂක වෙන්න යන්නත් එපා. ඒ උපේක්ෂක වීම හිත තුළ අවිජ්ජානුසය ඇතිවන්නට හේතුවක් වෙන නිසා ඒ අරමුණට ඉන්ද්‍රියට අරමුණු ගොදුරු වුණාම එතන තියෙන ක්‍රියාකාරීත්වය දැකලා ඒකේ අනිත්‍ය දැකලා එතනින් අතහරින්න. ඒ අනිත්‍ය දකිමින් ඒ අරමුණු වල නොබැඳී නොඇලී ඉන්න කෙනා තමයි ඒ අරමුණ අතහරින්නේ. ඒ අරමුණ පදනම් කරගෙන කෙලෙස් අවිසෙන්නේ නැත්තේ එතකොටයි අන්නයා තමයි ඉන්ද්‍රිය සංවරය කරාවෙන්නේ. එතකොට කායින සංවරෝ සාදු කියලා කිව්වම අර කලින් කිව්වා වගේම ස්පර්ශ හමුවේ ඇලෙන ගැටෙන ස්වභාවය පාලනය කිරීම විතරක් නෙවෙයි. නේද? ඊළඟට මොකද කියන්නේ? කයින් කරන වැරදි තුنين වළකින එක. මොකද්ද? අර කලින් කිව්ව විදිහට සත්තු මැරීමයි හොරකම් කිරීමයි කාම වර්ධ හැසිරීම. දැන් එතන තියෙනවා සංවර දෙකක්. මොකද්ද සංවර දෙක? කායින සංවරෝ සාදු කියන තැන එතන සංවර දෙකක් තියෙනවා. පළවෙනි සංවරය තමයි ඔය කියපු විදිහට ඉන්ද්‍රිය සංවර සීලය. කයට ඇති වෙන ස්පර්ශාමුවේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳීම තුල ඇති වෙන මුලා වෙන්නේ නැතුව ඉඳීම තුල ඇති වෙන ඉන්ද්‍රිය සංවර සීලය. ඊට පස්සේ කායින සංවරෝ සාදු කියන්නේ මොකද්ද? කයින් කරන වැරදි තුන නොකර ඉන්න එක. ඒතර ඒක මොන සීලයද? කියන්න බලන්න. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකද්ද? ප්‍රාතිමෝක්ෂය තුල මෝක්ෂය ඉලක්ක කරගෙන අපි රකින සිල්. නීති රීති රෙගුලාසි rules and regulations. ඒවත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ ශික්ෂණයට උපකාර වෙන ක්‍රියාකාරකම් විදියට. එතකොට සත්තු මරන්නේ නැතුව ඉන්න, හොරකම් කරන්නේ නැතුව ඉන්න, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නව මොකක් නිසාද? අපි ඒව සමාදන් වෙලා ඉන්නවා. සත්තු මරන්නේ නැහැ කියලා අපි පොරොන්දු වෙලා ඉන්නවා. හොරකම් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඉන්නවා. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඉන්නවා. අන්න ඒ පොරොන්දු වීම කරන්නේ අර කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හරහා. එහෙම ඒ පොරොන්දු පරිදිව නොකර ඉඳීම කයින් සංවර වීමයි.
ඒක එතකොට ඔන්න මතක තියාගන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලයටයි අයිති. ඊළඟට සාදු වාචාය සංවරෝ. වාචාය සංවරෝ කියන්නේ මොකද්ද? වචනීන් සංවර වීම. වචනීන් සංවර වෙනවා කියන්නේ වචනීන් වෙන වැරදි නොකර ඉඳීම. මොනවද? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ දුරාචාර වාචසික ක්‍රියාකාරකම් වලින් වැළකී ඉඳීම. ඒකත් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට මනස සංවරෝ සාදු. මනසින් සංවර වීම යහපත්. මනස රැක ගැනීම. අර කියන මෙතනදී මනස සංවර වෙනවා කියලා කිකේ අදහස තමයි හිත තුල ක්‍රියාත්මක වෙන හිතින් කරන ප්‍රධාන වැරදි තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ මුල් වෙලා. මොනවද? ලෝභය මුල් වෙලා අවිද්‍යාව නැමැති වැරද්ද හිතින් කරනවා. ද්වේෂය මුල් වෙලා ව්‍යාපාදේ නැමැති වැරද්ද හිතින් කරනවා. මෝහය මුල් වෙලා මිච්ඡා දිට්ඨිය කියන වැරද්ද හිතින් කරනවා. අන්න ඒ හිතින් කරන වැරදි. දැන් හිතින් කරන වැරදි කියලා කියන්නේ මොකක්ද? හිතින් කරන්නේ මොකක්ද? හිතින් කරන්නේ හිතනවා. හිත හිතා ඉන්නවා. කොහොමද හිත හිතා ඉන්නේ? විෂම ලෝභය අනුන්ගේ දේවල් Tamanට ගන්න හොඳින් හෝ නරකයි නේද? ප්ලෑන් කරනවා. හිත හිතා ඉන්නවා. ඊළඟට ද්වේෂය හිත හිතා ඉන්න කොහොමද? ව්‍යාපාදය. මැරෙන්න ඕන, එන ගන්න ඕන ආදි වශයෙන් හිතින් හිත හිතා ඉන්නවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය වැඩ කරේ නැති දේවල් අපරාධ සාලිනාති කරනවා. ඕක කළා කාටද හරියි. ඔය ආදි වශයෙන් හිත ඉන්න අන්න ඒ විදිහට මේ මිත්‍යා දෘෂ්ටික ආකල්ප සිටිවිලි හිතින් හිත හිතා ඉන්න. අන්න හිතින් කරන වැරදි. ඉතින් කවුරු හරි කෙනෙක් ඔන්න ඔය කියන අවස්ථා හතෙහිදීම සංවර වෙනව නම් සබ්බත් සංවර සාදු කියලා කියන්නේ ඒකයි. එතකොට සංවරය කියන එකේ මූලික අදහස ඔබ තේරුම් ගන්න. සංවරය කියන්නේ මොකද්ද? හිත තුල ඇලීම ඇති කරගන්නෙත් නැතුව, ගැටීම ඇති කරගන්නෙත් නැතුව, මුලා වෙන්නෙත් නැතුව කටයුතු කිරීම. තව විදිහකින් කියනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ ලෝභ, ද්වේෂ, මෝහ අවුස්සා ගන්නේ නැතුව ඉඳීම තමයි මෙතන මේ සංවරය කියලා කියන්නේ. ඉතින් ඒක සීලය. එතකොට පින්වත්නි දැන් සීලයේ ප්‍රභේද මහ ගොඩාක් තියෙනවා. මේ කාල සීමාවෙදි සම්පූර්ණ වශයෙන් කියලා ඉවර කරන්න නම් බැරි වෙයි. නමුත් අපි උත්සාහයක් දරමු. සීල කියන වචනය ඉස්සෙල්ලා අපි බලමු. සීල කියන වචනේ තේරුම මොකද්ද? සීලනය කියලා වචනයක් තියෙනවා. සීලනය කියන්නේ මොකද්ද? හික්මවීම කියන්නේ. හික්මවනවා කියන්නේ තව විදිහකින් පාලනය කරනවා කියන එක. ශික්ෂණය කරන යම් කිසි දෙයකට අනුගතව හසුරුවනවා කියන එකයි. එතකොට සදාචාර ධර්ම පද්ධතියකට, නීති රීති රෙගුලාසී ධර්ම පද්ධතියකට අනුගතව හසුරුවනවා කියන අදහසින් තමයි සීල කියන වචනේ යොදන්නේ. තවත් විදිහකින් කියනවා නම් පාලනය කිරීම කියලාත් මං කියුවා. පාලනය කරන්නේ මොකක්ද? නැගී එන සිතුවිලි පාලනය කිරීම. නිදිගත් සිතුවිලි ඇහැරවන්නේ නැතුව පාලනය කිරීම සීලයක්. ඇහැරිච්ච සිතුවිලි එළියට දාන්නේ නැතුව පාලනය කිරීම සීලයක්. එතකොට නිදිගත් සිතුවිලි වලට කියන නම තමයි අනුසය ක්ලේශ කියන්නේ. ඒව ඇහැරෙනවට කියන්නේ මොකද්ද? පරියුට්ඨාන කියන එකයි. එතකොට පරියුට්ඨාන කියන්නේ හිතේ මානසික ක්‍රියාකාරීත්වය. හිතින් කෙලෙස් හිත ඉන්නේ වෙලාව. එතකොට ඇලෙන ගැටෙන ස්වභාව. එතකොට ඔන්න ඔය හිතේ කෙලෙස් ඇවිස්සෙනවා නම් මම ඒකට කියනවා නමක් මොකද්ද? හිත දුස්සීල වෙනවා. නේද? හිත දුස්සීල වෙනවා. සමහර අයගේ කය වචනීය සිල්වත් දුනාට නිතරම හිත දුස්සීල වෙවි ඉන්නේ. ඇයි ඒ? නිතරම ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයන්ට යන නිසා. නේද? එතකොට මෙන්න හිත දුස්සීල වෙන එක නවත්ත ගන්න තමයි බුදුහාඳුරු දේශනා කළා තියෙන්නේ. මොකද්ද? ඔව්. මේ සිල්පද අනුව ගත්තොත් මොනවාද?
මේ සිල්පද අනුගත ඉන්ද්‍රිය සංවර සීලය හිත දුස්සීල වෙන එක වළක්ව ගන්න උපකාර වෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවයන් පාලනය කරන. ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය, ආජීව පාරිශුද්ධ සීලය ආදී මේ සිල් හිත දුස්සීල වීම වළක්ව ගන්න උපකාර වෙන ඒවා. කයයි වචනයයි දුස්සීල වීම වළක්ව ගන්න උපකාර වෙන්නේ මොකද්ද එතකොට? අර කලින් කිව්ව විදිහට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් තමයි අර කයින් කරන වැරදි නවත්තන්නේ. අපි කියවනේ කයින් කරන වැරදි 3ක් තියෙනවා කියලා. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා කියලා. අන්න ඒව වළක්වන්නේ අර පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, මුසාවාදා වේරමණී ආදී වශයෙන් කියන සිල් වලින්. ඒ ගැන ඉදිරියේදී ඔබට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් කෙසේ වෙතත් දුස්සීල වෙන්න හේතුව මොකක්ද? අරමුණු ඉවස දරා ගන්න බැරිකම. ප්‍රිය හෝ අප්‍රිය අරමුණු, ඉන්ද්‍රියන්ට ගොදුරු වන හොඳ හරි නරක හරි අරමුණු ඉවස දරා ගන්න බැරි වුණාම ඒවායේ ඇලෙන ගැටෙන ස්වභාවයට ගියාම අර නිදිගත් කෙලෙස් මොකද වෙන්නේ? ඇහැරෙන්න ගන්නවා. එතකොට අන්නේ ඒ අරමුණු හමුවේ කෙලෙස් පාලනය කරගන්න බැරි නම් ඒ කියන්නේ එයාට ඉවස ගන්න අරමුණ ඉවස ගන්න බෑ කියන එකයි. දරා ගන්න බෑ. ඉවස ගන්න බැරි වුණාම තමන් පාලනය කරගන්න බෑ. ඉවසීම නැති වුණ තැන කන්ට්‍රෝල් එකක් නැහැ. එළියට දාන්න. එහෙනම් හොඳම සීලය මොකද්ද? ඉවසීමයි. ඒ නිසා කියනවා බුදුහාඳුරෝ කන්ති පරමං තපෝ. හොඳම සීලය තමයි මොකද්ද? ඉවසන එක. ඉවසන්න පුළුවන් නම් ඉන්ද්‍රිය සංවරය සීලය තුල ඉවසන්න පුළුවන් නම් හිත දුස්සීල වෙන එක වළක්ව ගන්න පුළුවන්. එතකොට අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුල කටයුතු කරන්න පුළුවන් නම් කය වචන දෙක සිල්වත් කරගන්න. ඒ කය වචන දෙක දුස්සීල වෙන එක පාලනය කරන්න පුළුවන්. ඒ නිසා ඉවසීම කියන එක ඉතාම හොඳ සීලයක් හැටියට හඳුන්වනවා. කවුරු හරි කෙනෙක් අහුවොත් ඔබෙන් සීලය කුමක් සඳහාද කියලා. මොකද දෙන්න පුළුවන් උත්තරේ? ගැඹුරු අදහස තමයි පින්වත්නි සීලය කියන්නේ සමාධිය සඳහාය කියන උත්තරය. එහෙම නැත්නම් සීලය කුමක් සඳහාද කියලා කවුරු හරි කෙනෙක් අහුවොත් දෙන්න තියෙන උත්තරය තමයි මොකක් සඳහාද? විපිලිසර නොවීම සඳහාය කියන එක. ධර්මයේ සඳහන් කළ තියෙනවා අවිප්පටිසාරත්ථානිකෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානි සංසානි කියලා. විපිලිසර නොවී ඉන්න නම් මොකද කරන්න ඕන? සිල්වත් වෙන්න. විපිලිසර වෙනවා කියන්නේ මොකක්ද? විපිලිසර වෙනවා කියන්නේ මොකද්ද? පසුතැවිලි වෙනවා, ලැජ්ජා වෙනවා කියන එක. පස්සේ ලැජ්ජ නොවී ඉන්න නම් මොකද කරන්නේ? සිල්වත් වෙනවා. ඇයි ඒ? දුස්සීල වුණාම ඒ වෙලාවට ආවේග පාලනය කරගන්න බැරි වුණා යම් යම් දේවල් කරන්න කියන ගියාට පස්සේ මතක් වෙනවා. පස්සේ මතක් වුණාම අයියෝ අපරාධි මගේ අතින් එහෙම එකක් උනේ. නොකර හිටියනම් හොඳයි. එහෙම කතාවක් නොකියුව නම් හොඳයි. ඔහොම ආදි වශයෙන් හිතනවනේ. එතකොට සිල්වන්ත කෙනාට අන්න එහෙම විපිලිසර බවක් නැහැ. එහෙම පසුතැවීමක් හිතට එන්නේ නැහැ. ඒක ditta ධම්ම වේදනීය වශයෙන් මේ මොහොතේදීම එයාට ලැබෙන සුවය. ඊළඟට සිල්වත් වීමේ ආනිසංස ධර්මයේ සඳහන් කරලා තියෙන කීපයක්. පළවෙනි එක තමයි සිල්වත් වුණොත් මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති. ඒ කියන්නේ මහා භෝග ධනස්කන්ධයකට උරුමකම් මේ ලෞකික ආනිසංස කියන්නේ. දැන් දුස්සීල වුණොත් මොකද වෙන්නේ? ඔව් තියෙන සල්ලි ටිකත් නැති වෙලා යනවා. නේද? වේදන් වෙලා යනවා. දැන් අපි හිතමු ද්වේෂය පාලනය කරගන්න බැරුව මේ මිනි මරන්න වෙනවා. නේද? සතුන්ට හිංසා කරනවා. මිනි මරුවාම මොකද? මරණ වගේ ලේසි නෑ නීතිඥයන්ට ගෙවන්න ගියාම. නේද? උසාවියට ගිහිල්ලා බාර දෙන්නම් ලක්ෂයක් විතර ගන්නවා. ඊට පස්සේ ඉතින් නඩු 3-4ක් කතා කරා නීතිඥයා ගොඩ. නේ? ඉතින් ඒ වගේ බැලුවොත්
කොච්චර මේ ද්වේෂය පාලනය කරගන්න බැරි වීම තුළ මිනිස්සු ආර්ථිකව බිඳ වැටෙනවා. ඉතින් ද්වේෂය පාලනය කරගන්න පුළුවන් නම් නේද? ලෝභය පාලනය කරගන්න පුළුවන් නම් ලෝභය පාලනය කරගෙන හොරකම් කරන්නේ නැතුව හිටියනම් කාමයේ වරද හැසිරෙන්නේ නැතුව හිටියනම් නැත්නම් බොරු කියන්නේ නැතුව හිටියේ ඒව කරන්නේ නැතුව හිටියනම් මොකද වෙන්නේ? අර හිරේ විලංගුවේ වැටෙන්න යන්න වෙන්නේ නැහැ. නේද? මධ්‍යසාර භාවිතා කරන්නේ නැතුව හිටියනම් කොච්චර සල්ලි එකතු වෙනවද? නේද? අන්න ඒ ඔක්කොම එකතු කරගන්න හොඳම ක්‍රමයක් තමයි සිල්වත් වෙන එක. ඊළඟට දෙවනි සිල්වත් වීමේ ආනිසංසය තමයි කල්යාණෝ කිත්ති සද්දෝ අභුග්ගච්ඡති. කල්යාණ වූ කීර්ති ශ්‍රාවයක් පෙතර. ඒ කියන්නේ මොකක්ද? එයා හරි හොඳ එක්කෙනෙක්. එයා හරිම සිල්වන්ත කෙනෙක්. එයා සතෙක් මරන්නේ නැහැ. එයා සතෙක් මරනවා තියා සතෙක් දෙයා වපරහින් බලන්නේවත් නැහැ. ඔය ආදී වශයෙන් නේද? එයා නම් ඕක හොරකම් කරන්නේ කවදාවත්. ඒ ආදී වශයෙන් හිතනවා. එයා ඔය අනවශ්‍ය විදිහට ඇලෙන්න ගැටෙන්න යන එක්කෙනෙක් නෙවෙයි. ඕව හිතේ තියාගෙන ඉන්න එක්කෙනෙක් නෙවෙයි කියන ඒ කීර්ති රාවය පැතිරිලා යනවා. ඊළඟට විසරදෝ උපසංකමති. ඒ කියන්නේ මොකද්ද? විශාරදෙක් වගේ ඕන සභාවක් මැදට යන්න පුළුවන්. ඇයි ඒ? බය නැහැ. Taman වරදක් කරේ නැහැ කියලා දන්න නිසා එයාට බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. වරදක් කරා කියලා දන්නවනම් නේද? දැකපු එක්කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ආදී වශයෙන් පොඩ්ඩක් සැකයි. ඊට පස්සේ පස්සක ගහ තමයි යන්නේ. නේද? ඊළඟට අසම්මූලෝ කාලං කරෝති. ඒ කියන්නේ සීල් සමාන හොඳට සීලය ආරක්ෂා කරගන්න කෙනෙක් නම් සිහි නොමුලාව කලුරේ කරන්න පුළුවන්. ඊට පස්සේ උත්තරින් අපරිවිජ්ජන්ත. ආයි මැරලා ගියාට පස්සේ සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති පරම්මරණ. සීල සම්පන්නෝ කායස භේදා පරම්මරණ සුගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති. සිල්වත් වෙච්ච කෙනා මැරිලා ගිහිල්ලා ස්වර්ගයේ සුගතියේ උපදිනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සීලේ ආනිසංස හැටියටයි දක්වලා තියෙන්නේ. ඊළඟට සීලය කී වැදෑරුම්ද? ඔන්න එතකොට තමයි තියෙන්නේ කොච්චර සිල් තියද රකින්න. දැන් ඔය ඇත්ත ඔය රකින්න සීලය මෙහින් කොහෙන් හරි ගෑවිලා තියෙනවා. බලන්න එතකොට අපි කීයක් සිල් රැකලා තියෙනවද මේ පන්සිල් අටසිල් ආදියත් එක්කම සිල් කීයක් රැකලා තියෙනවද කියලා බලන්න. මම ඉස්සෙල්ලා කියන්නම්. සීලය ඔන්න දෙවැදෑරුම් සීල තියෙනවා මෙහෙම. චාරිත්ත සීල වාරිත්ත සීල. මේ චරිත කියලා තියෙන එක චාරිත්ත වෙන්න ඕන. චාරිත්ත සීල වාරිත්ත සීල ආභිසමාචාරිකා සීල ආදී බ්‍රහ්මචාරියක සීල විරති සීල අවිරති සීල නිස්සිත සීල අනිස්සිත සීල කාලපරියන්ත සීල ආපාන කෝටික සීල සපරියන්ත සීල අපරියන්ත සීල ලෝකීය සීල ලෝකුත්තර සීල කියලා සීලය දෙවැදෑරුම් වෙන. දැන් ඊට අමතරව ආයිත් සීලය තියෙනවා තුන්වැදෑරුම් සීලයක් තියෙනවා. මොනවාද? හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් ආත්තාදිපතේය ලෝකාදිපතේය ධම්මාදිපතේය වශයෙන් පරාමට්ට අපරාමට්ට පටිප්පස්සද්ධි වශයෙන් විසුද්ධ අවිසුද්ධ වේමතික වශයෙන් සේක අසේක සහ නේව සේඛානාසේක වශයෙන් තුන්වැදෑරුම් වෙනවා සීලය. ඊට පස්සේ ආපහු සීලය සිව්වැදෑරුම් වෙනවා. ඒ කියන්නේ සිල් වර්ග හතරේව තියෙනවා. මොනවාද? හාන භාගීය, තිති භාගීය, විශේෂ භාගීය සහ නිබ්බේද භාගීය විශේෂ සීලය තියෙනවා. බික්කු සීල, බික්කුණී සීල, අනුපසම්පන්න සීල, ගහට්ට සීල විදිහට හතරකට බෙදෙනවා. පකති, ආචාර, ධම්මතා, පුබ්බ හේතුක වශයෙන් හතරකට බෙදෙනවා. ඊට පස්සේ පාතිමොක්ඛ සංවර, ඉන්ද්‍රිය සංවර, පත්‍යසන්නිශ්‍රිත, ආජීව පාරිශුද්ධී වශයෙන් හතරකට බෙදෙනවා. ආයි පහකට බෙදලා තියෙනවා. මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන ටිකක් මම මේ ඔයයන් දැන ගැනීමට දැම්මේ. සීල, පරියන්ත පාරිශුද්ධ සීල, අපරියන්ත පාරිශුද්ධ සීල, ඊට පරිපූර්ණ පාරිශුද්ධ සීල, අපරාමට්ට පාරිශුද්ධ සීල, පටිප්පස්සද්ධි පාරිශුද්ධ සීල කියලා සීලය පස්වැදෑරුම් වෙනවා. එතකොට දැන් අපි බලමු මේ දෙවැදෑරුම් සීල මොනවද කියලා. ඉතින් මේක ගොඩාක් විස්තර කරන්න ඕන දෙයක්. යම් අධ්‍යයනයක් ඔයත් ගෙදරත් ගිහිල්ලා කරගන්න. ඊළඟ පළවෙනි එක තමයි
චාරිත්ත සීල. චාරිත්ත සීල යනු මේ දේ කළ යුතුය යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද යම් ශික්ෂාපදයක් වේ නම් එය නියමිතසේ කිරීමයි. ඔව්. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න මේව කරන්න මේ වගේ දේවල් කරන්න කියලා. දැන් උදාහරණයක් තමයි අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තෝ. මහණෙනි මම ඔබට මතක් කරනවා වස් කාලයේදී වස් 3 මාසයක තැනක වස් වාසය කරන්න. එතකොට බුදුහාමුදුරන්ගේ නියෝගයට අනුව ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙනවා. ඒ වස් සමාදන් වීමත් එක්ක බැඳෙන චාරිත්‍ර විධි ටිකක් තියෙනවා. දායකයෝ වස් ආරාධනා කරනවා ඊට පස්සේ හාමුදුරුවෝ ගිහිල්ලා බුදු පිළිමයක් ළඟ වාඩි වෙලා ඉමස්මින් විහාරී මන්තේ මාසං වස්සං උපේමි ආදී වශයෙන් කියලා වස් සමාදන් වෙනවා. අන්න ඒ වාගේ හාමුදුරුවෝ සිරිත් පුරුදු කරන බුදුහාමුදුරුවෝ කරන්නේ කියලා පනවපු යම් කිසි ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒව තමයි චාරිත්ත සීල. ඒ සිල් රැකීම තුලත් අපේ හිතේ යම් කෙලෙස් අඩුවීමක් වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් හාමුදුරු කෙනෙක් ගෙදරකට වඩිනකොට චාරිත්‍රය මොකද්ද? සුදු රැතිරිල්ලක් දාලා අසුන් පනවන එක. නේද? එතකොට දැන් ඒ චාරිත්‍ර සීලය හැමතැනම කරන්න බැරි වෙන්න පුළුවන්. නේද? එතකොට දැන් බස් වල යනකොට සමහර වෙලාවට නැහනේ. සුදු රැතිරිල්ල දාන්න. මම මේ පහුගිය දවස්වල ඩුබායි වලට වැඩියනේ. එහෙ ගියපු වෙලාවේ හැම තැනකදීම බනට දානෙට වඩම්මන එනකොට සීට් එකට සුදු රෙද්දක් දාලා බලන්න ලංකාවට පුරුදු වෙන්න ඉතාම හොඳ ක්‍රමයක්. සීට් හාමුදුරු වඩම්මනවා නම් වාහනේ ඉස්සරහ සීට් එකට සුදු රෙද්දක් දාලා එනවා. ඉතින් ඕක අමාරු දෙයක් නෙවෙයි. නේද? කොච්චර හොඳයිද? ඒ විතරනේ එහි පිරිමි මහත්තුරු ටික තමයි හොඳටම ගාත කියන්නේ. හරියට හයියෙන් ශබ්ද නගා ගාත කියනවා. ළමයි ටිකත් හොඳට හදලා තියෙනවා. ඉතින් ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන අපේ මිරහවත්තේ පඤ්ඤාසිරි හාමුදුරන්ට. උන්වහන්සේගේ පන්සල හරහා තමයි ඒ කාර්යය උනේ. ඉතින් ඒ වැඩපිළිවෙල තාම වැදගත්. අන්න ඒ වාගේ ලංකාවෙත් පුරුදු වෙමු හාමුදුරුවෝ වඩම්මන්න එනකොට නේ සුදු රෙද්දක් දාලා සීට් එකට වඩම්ම කරගෙන. අනිත් දවසේ බණට යනකොට මාත් බලනවා. ඒක හොඳ දෙයක්. ඒක චාරිත්‍ර නේද? ඊළඟට හාමුදුරු කෙනෙක් දානවලට එහෙම වඩම්මනව නම් මොකද කරන්නේ? පාදෝවණය කරනවා. ඒවා නිහතමා අනතිමානී ගති ඇති වෙන දේවල්. ඒවෙන් අපි දන්නේ නැතුණාට මේ චාරිත්‍ර අනුගමනය කරනකොට අපේ හිතේ යම් යම් කෙලෙස් අඩු වෙනවා. කෙලෙස් පාලනය වීමක් වෙනවා. මානය ආදී අයටපත් වෙලා යනවා. අන්න ඒව ඊටාම් වැදගත්. වාරිත්ත සීලය කියන්නේ බුදුහාඳුර කියලා තියෙන යම් යම් දේවල් කරන්න එපා කියලා. දැන් වලකින්න කියලා තියෙනවා. දැන් හාමුදුරුවෝ නම් කියලා තියෙන මොකද? ගමකට යනකොට අත් දෙක මේ අත්පා හොලෝ යන්න එපා. පා නෙවෙයි. අත් හොලෝ එහාට මෙහාට වම දකුණ වගේ යන්නේ. ඒ වගේ යන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ සංවරව යන්න. ඒවයින් වැළකෙන්න තියෙනවා. සිවුරු පොරවන්න ඕන ක්‍රමයක් කියලා තියෙනවා. මේ විදිහට ඉන්න එපා කියලා තියෙනවා. දානේ වළඳනකොට මොනවාද සද්ද කරන්න එපා. නේද? නසුරු කාරකම් බොංජිසා. දැන් සමහර අය ඔය මොන හරි බොනකොට සුප් එහෙම බොනකොට ආදීනව ළඟ ඉන්න අයත් දෙනනොයිද? නේද? අන්න මේ විදිහට එහෙම සද්ද දාලා කරන්න එපා. න චපු කාරකම් බොංජිසා. ඒ කියන්නේ සද්ද තලු මර කන්න එපා කියලා තියෙනවා. නේ? ඊට පස්සේ මේ ඇඟිලි වල අල්ලේ ඉඳුල් ගෑවෙන කම්ම මේ කෑම කන්න එපා. මේ දෙවෙනි පුරුකෙන් උඩට අල්ල පැත්තට ඉඳුල් ගෑවෙන්න හොඳ නැහැ. සීලාචාර විදිහට කෑම කනකොට. සමහරු කෑම කරනවා මම දැකලා තියෙනවා අඹරනවා ඇඟිලි කරුවසෙනුත් පනිනවා. නේද? ඉතින් ඒව හොඳ දේවල් නෙවෙයි. ඉතින් අන්න ඒ නරක ක්‍රියාකාරක ඒවෙන් වළකින්න. වාරිත්ත සීල කියලා කියන්නේ එතනදී අන්න ඒ වගේ නොකල යුතු දේවල් වලින් බුදුහාඳුර එපා කියලා කියපු වළක්වපු දේවල් නොකර ඉඳීම. ඊළඟට ආභිසමාචාරික සීල සහ ආදි බ්‍රහ්මචාරික සීල කියලා දෙකක් තියෙනවා.
ආභිසමාචාරික සීලය කියන්නේ උතුම් හැසිරීම. ඒ කියන්නේ කුඩා අනු කුඩා සිල්පද පවා ආරක්ෂා කරගෙන. අනුමත්තීසු වජ්ජීසු භය දස්සාවි කියපු. අල්ප මාත්‍ර වූ වරදෙහි බය දකිමින් පුංචි පුංචි දේවල් උනත් ලිහිල් කරගන්න නැතුව කටයුතු කරගෙන. දැන් සමහර අය අනේ ඒක පොඩි දෙයක් නේ ගණන් ගන්න ඕනේ නැහැ කියලා නිකන් ඉන්නවනේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? පොඩි වුණාට ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් බිත්තියක ගඩොලක් කියලා කියන්නේ බිත්තියේ ගඩොල් 1000ක් තියෙන බිත්තියක පොඩි එකක් පුංචි. හැබැයි ওই ගඩොල ඇද්දොත් මොකද වෙන්නේ? 10ම ඇදලා කියන හැටෙන්න පුළුවන්. නේද? ඒ නිසා පොඩි කියලා ලිහිල් කරගන්න යන්න හොඳ නැතුව හොඳට ඒවා ආරක්ෂා කරගන්න එක. සහ ආභිසමාචාරික සික්ඛා කියලා කියන්නේ වත් පිළිවෙත් පව. වත් පිළිවෙත් තියෙනවනේ. දැන් මේ ශාලා සුද්ධ කරණය මේවත් සීලයක්. බුදුහාඳුරු දේශනා කරනවනේ. වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූරති. වත් පිළිවෙත් කරන්නේ නැති කෙනාට සිල් පෙරෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වත් පිළිවෙත් තමයි දැන් පන්සලකට ආවහම වත් පිළිවෙත් තියෙනවා. දැන් බෝ මලු හැමදෙන එක සුද්ධ කරන එකට පහන් වැට සුද්ධ කරන එක ශාලා කිලිටි වෙලා නම් ඒවා අතුපතු ගානක ඒවා වත් පිළිවෙත්. ඒවා දන්නේම නැතුව සිල් පිරෙන දේවල්. ඒ නිසා ඔය ඇත්තන් සිල්වත් කිරීමේ අදහසින් ශාලා ටිකක් කිලිටි වෙන්න දාලා තියෙනවා. ඇවිල්ලා සිල්වත් වෙන්න සුද්ධ කරන්න අවස්ථාව දෙන්නත් එක්ක. ඉතින් ගොඩක් අය මේ ශාලා දැන් පොයේට ඇවිල්ලා කලින් දවසේ ඇවිල්ලා නේ ශාලාස් කරනවා ශාලා තුනම හදනවා. ඒවත් පිළිවෙත්. දැන් ධර්මපන්තියට කලින් මේ පැදුරු එලල පුටු දාලා ඒ ඔක්කොම ඒවා හොඳ සිල්වන්ත. ආභිසමාචාරික සීල. ඊළඟට ආදි බ්‍රහ්මචාරියක සීල කියලා කියන්නේ මාර්ග බ්‍රහ්මචර්යාවට හේතු වන ආජීව අෂ්ටමක සීලය. සහ සෝවන් ආදී මාර්ගයන්ට పూర్වෙහි පිරිය යුතු සිල්. පරාජිකා සංඝාදිශේෂ වැනි මහා සිල්පද ආරක්ෂා කිරීම නැතහොත් චිත්ත සමාධියට උපකාර වන්නා ආරියෂ්ඨාංගික මාර්ගයේ ඇති ශික්ෂණය. ආදි බ්‍රහ්මචර්යයක සීලය කියලා කිව්ව සරලව කිව්වොත් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ආරියෂ්ඨාංගික මාර්ගයට. අන්නේ ආරියෂ්ඨාංගික මාර්ගෙහි ගැන්වෙන පරිදි සීල සමාධි ප්‍රඥාවන් දියුණු කරගෙන හික්මෙන එක තමයි මෙතනදී ආදි බ්‍රහ්මචර්යයක සීල කියන ගණයට අයිති වන්නේ. බ්‍රහ්මචර්යාව මුල් කරගන්න එක. ඒතකොට බ්‍රහ්මචර්යාව කියන එකෙන් අදහස තමයි සාමාන්‍යයෙන් බ්‍රහ්මචර්යාව කියන එක ඔය ඇත්තෝ කරන්නේ ගෘහස්ත ජීවිතයේ දිනෙවිනේ නේද? සාමාන්‍යයෙන් අපි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදන් වෙන්නේ කොයි වෙලාවටද? පන්සලට ආවම සිල් ගන්නවහමනේ. එතකොට පන්සලට සිල් ගන්න මේ විශේෂත්වය මොකද්ද? ගෘහස්ත ජීවිතය අතහැරලා එන එක. පංචකාම සම්පත් වලට තියෙන ගිජුකම අතහැරලා එන එක. නේද? එතකොට මේ අතහැරීමේ ගුණය දියුණු වෙන විදිහට තමන්ගේ ශික්ෂණය හදා ගැනීම තමයි ආරියෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන්නේ. අන්න ඒ නිසා ඒකත් බ්‍රහ්මචර්යාවක් හැටියට දක්වලා තියෙනවා. ඉතින් ඒ බ්‍රහ්මචර්යාව අනුව හැසිරෙන එක. එතකොට මම මීට කලිනුත් සූත්‍රයකදී විභංග සූත්‍රයේදී වැත්තන්ට මතක් කරලා දුන්න මතක ඇති විභංග සූත්‍රයට අනුව කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන එක නෙවි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? අබ්‍රහ්මචර්යා වේරමණී කියන. සීලය සම්මා කම්මන්ත හඳුන්වන තැනදී මොකද්ද තියෙන්නේ? පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. එතකොට හරියටම බැලුවොත් ඍජුවම නිවනට උපකාර වෙන්නේ මොකද්ද? අබ්‍රහ්මචර්යා වේරමණී. අර කාම භෝගී ජීවිතෙන් ඈත් වෙන එක. ඒක තුල තමයි අර කෙලෙස් කාමරාග පටිඝාදිය වඩාත්ම තුනී කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක එක සැරේටම කෙනෙකුට කරන්න පුළුවන්කමක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අඩු ගානේ කාමේසු මිච්ඡාචාරා නැතුව සම්මාචාරාවෙන්වත් ඉන්න නේද? ඒක තමයි සාමාන්‍ය සිල්පදය. පොයේටවත් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙලා මාර්ගාංග දියුණු වෙන විදිහට සිල් රකින්න එක තමයි ආදි බ්‍රහ්මචර්යයක සීල කියන්නේ. ඊළඟ විරති සීල. විරති කියන්නේ
මොකක්ද? වලකිනවා කියන වේරමණී කියලා කියන්නේ. දැන් වචනේ ඇයි ඒකට විරති කියන්නේ? රති කියන්නේ මොකද්ද? ඇලීම. විරති කියන්නේ නොඇලීම. එතකොට මොකද්ද මෙතන නොඇලීම? පානාතිපාතේ රතිය. පානාතිපාතේ රතිය කියන්නේ මොකද්ද? සත්තු මරන්න තියෙන ඇලීම. සත්තු මරන්න තියෙන ඇලීම තමයි අතහරින්නේ. ඔව්. අන්න එතකොට ඒ ආශාව අතහැරීම වශයෙන් අර කරන රකින්න සීලය තමයි විරති සීලය කියන්නේ. එතකොට අවිරති සීලය කියලා තව එකක් තියෙනවා. ප්‍රාණඝාත ආදීන් වැළකී සිටීමෙන් ඇතිවෙන ශික්ෂණය. දැන් ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ මොකක් නිසාද? වැළකෙන්නේ ප්‍රාණඝාතය කරන්න තියෙන කැමැත්ත නැති කර ගැනීම සඳහා. ඒකත් සීලයක්. එතකොට කැමැත්ත නැති කිරීමට රකින්න සීලය තුල ඇති වෙනව නම් යම් කිසි ශික්ෂණයක් ඒ ඇති වී තියෙන ස්වභාවය තමයි අවිරති සීලය කියලා හඳුන්වන්නේ. ඊළඟට ඔන්න වැදගත් එකක් තියෙනවා. නිස්සිත සීල. නිස්සිත සීල කියන්නේ මම මේ සීලයේ හේතුවෙන් ප්‍රසිද්ධ දෙවි කෙනෙක් වන්නේ. සැප සම්පත් ලබන්නෙක් වන්නේ. මේ සීලයෙන්ම පිරිසිදු වෙක් වන්නේ යන තණ්හා දෘෂ්ටි වශයෙන් බැඳී රකින්න සීල. අන්න මේ සීල් රැක්කොත් හොඳට මට දිව්‍ය ලෝකෙ පැත්තේ යන්න පුළුවන්. නේද? නිවන් දකින්න පුළුවන් කියලා කවුද දන්නේ නැහනේ. ඒ හින්දා මැරෙන්න කලින් සුගතියේ සිත පිහිටුවා කියලා නේද? මැරෙන්න ඕන. කල්යාණ මිත්‍රයෝ හම්බුවලා එහෙදි නිවන් දකින්න බැරිය. ආදි වශයෙන් හිතාගෙන රකින්න සීලය ඔන්න. තණ්හා දිට්ඨි කියලා තියෙන එතන. එතකොට ඒ නිශ්චිත වෙලා තියෙන නිශ්චිත කියන්නේ මොකද්ද? නිශ්චිත කියන්නේ ඇසුරු වෙලා තියෙනවා කියන. ඒ සීලය තුල සීලේ යුක්ත භාවය මොකද්ද? තණ්හාවයි දෘෂ්ටියයි. මොකද්ද දෘෂ්ටිය? මේ සීලයෙන්ම පිරිසිදුවක් වෙන්නේ. සීලය විතරයි පිරිසිදු වෙන්න තියෙන එකම ක්‍රමය මේ සීලයෙන්ම පිරිසිදු වෙලා ඉන්නෝ ඒ හින්දා මං සීල් රකින්නවා කියලා හිතනවා. ඔව්. ඒක සීලෙන් යම්කිසි පිරිසිදු වීමක් තියෙනවා. නැත්තේ නේ. නමුත් සීලෙන් පිරිසිදු වීමම නෙවෙයි පිරිසිදු වෙලා පවතින්න තියෙන කැමැත්තක් එතන තියෙනවා. පිරිසිදු වෙලා ඉන්න පුළුවන් කියන එක. නමුත් බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම පිරිසිදු වෙලා හරි ඉන්න එක නෙවෙයි. මොකද්ද? පිරිසිදු වෙලා පවතීමක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කරන්නේ. පිරිසිදුව නැවතීමක්. පාරිශුද්ධත්වයේ උපකාරී කරගන්න පැවැත්මට නෙවෙයි නැවැත්මට. දැන් මේ අය පාරිශුද්ධත්වයේ උපකාර ගන්න මොකටද? පැවැත්මට. අන්න ඒ විදිහට සීල් රකින්න එක තමයි නිස්සිත සීල කියන්නේ. අනිස්සිත සීල කියන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් නොබැඳී රකින්න සීලය. හුදෙක් අතහැරීම සඳහාම රකින්න සීලය. ආශාව දුරු කර ගැනීම සඳහාම රකින්න සීලය තමයි අනිස්සිත සීල කියන්නේ. ඊළඟට එකක් තියෙන කාලපරියන්ත සීල. කාලපරියන්ත සීල කියන්නේ මම මේ ඉක්මනට කියාගෙන යන්න වෙලාවත් බලලා කාලපරියන්ත සීල කියන්නේ නිශ්චිත කාලයකට සමාදන්ව රකින්න සීල. දැන් පොයේට 8 සිල් දස සිල් රකින්නවා වගේ නේද? half day සිල් full day සිල් තියෙනවනේ නේද? ඒ වගේ එක එක්කෙනා එක කාලයකට සමහර වෙලාවට සතියකට ගිහිල්ලා එහෙම නැත්නම් දවස් 10කට භාවනා කරන්න ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. ඒ දවස් 10 ඇතුලේ මං සිල් සමාදන් වෙනවා. නේද? ඊළඟට තව සමහර අය తాවකාලික මහාන වෙනා ඉන්නෝනේ. නේද? පැවිද්ද ඒකත් කාලපරියන්ත සීල කියලා ගන්න පුළුවන්. මේ කාලේ මං වස්තුම් මාසේ මහාන වෙලා ඉන්නවා. මෙහි මාන වුණොත් ලැජ්ජයි. හින්දා බුරුමේ ගිහිල්ලා මාන වෙන්න ඕන කියලා. නේද? එහි මාන වෙලා තව ටික කාලයක් ඉඳලා කෙස් චුට්ටකුත් ඇදුනට පස්සේම එනවා කියලා. එහෙම එන කාලයක් දාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. කාලපරියන්ත සීල. ආපාන කෝටික සීල කියන්නේ දිවි හිමියෙන් රකින්න සීලය. ඒක නිත්‍ය සීලය පංච සීල වෙන්නත් පුළුවන්. ආපාන කෝටික කියලා තවත් වෙනත් එක දෙයක් හරි කමක් නෑ රකින්න පුළුවන් නම්. සමහර අය ඉන්නෝනේ නේද? ඒක හොඳ එකක් දිවි හිමියෙන්ම රකින්නවා. ඒක පන්සිල් වලට අමතර වෙනත් මොකක් හරි හොඳ දේවල් තියෙනවා නම් අතහැරීම දියුණු කරගන්න උපකාර වෙන ඔව් වෙනත් ඕන තරම් ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. තණ්හාව වැඩි වෙන අන්නේ තණ්හාව වැඩි වෙන ක්‍රියාවක් එයා හිතනවා මම ප්‍රතිපත්තියක් විදිහට දිවි හිමියෙන් මම මේක ආරක්ෂා කරනවා. අන්න ඒක තාම වැදගත්.
එහෙම අයට තමයි හොඳට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. දැන් ওই පන්සිල් ගැන සත්‍යක්‍රියා කරන්න ගියාම ගොඩක් අයට ඕක අමාරුයි කරන්න. මොකද හරින් මෙහෙන් කැඩිලා ඇති ඕ පොඩ හරි. ඒ නිසා මොකක් හරි එකක් අදිෂ්ඨාන කරගන්න අද හරි ගෙදර ගිහිල්ලා මගේ යතින් වෙන වැරද්දක් මේක. මම මෙන්න මේ වැරද්දෙන් වළකිනවා. එහෙම නැත්නම් වැරද්දක් නොවුනත් සමහර වෙලාවට කෙලෙස් ඇවිස්සෙන එකක් වෙන්න පුළුවන්. නේ? කෙලෙස් ඇවිස්සෙන එකක් වෙන්න පුළුවන්. මම දිවි හිමියෙන් මෙන්න මේ කෙලෙස් ඇවිස්සෙන මේ ක්‍රියාව කරන්නේ කියලා හිතන්න. දැන් කෙලෙස් ඇවිස්සුවා කියලා හැම එකක්ම පව් සිද්ධ වෙන්නේ නෑ. හිතේ කෙලෙස් තිබුණා කියලා නේද? එතකොට කෙලෙස් මනසින් ක්‍රියාත්මක කරන්න ගියාමයි එහෙම නැත්නම් කයින් වචනින් ක්‍රියාත්මක කරන්න ගියාම තමයි පව් සිද්ධ වෙන්නේ. ඒ අඩු ගානේ කයින් වචනින් කරන එක බැරි නම් මනසින් කෙරෙන යම් කිසි ක්‍රියාවක් තියෙනවා නම් ඔබ අන්න ඒක හොඳින් තේරුම් අරගෙන ඉවර වෙලා මං කිසිම දවසක කේන්ති ගන්නෙ නැතුව ඉන්නවා. එහෙම නැත්නම් මං කිසිම දවසක අනුන්ගේ දෙයක් දැකලා ඉරිසියා කරන්නේ නැහැ. කේන්ති ගන්න නැතුව ඉන්න එක අමාරුයි කියලා හරි හිතමුකෝ නේද? මං ඉරිසියා කරන්නේ නැහැ කියලා ඒ වගේ එක ගුණයක් පුරුදු කරන්න. එහෙම කරලා අවුරුද්දක් විතර ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරන්න. 2019 ජනවාරි මාසේ 30 වෙනිදා ඉඳලා මම අදිෂ්ඨානයක් කරගත්ත ඉරිසියා කරන්නේ නැතුව ඉන්න. මම උපරිමයෙන්ම ආරක්ෂා කරා. ඒ සත්‍යයි ඒ සත්‍ය වචන බලයෙන් ආවලා සුවපත් වේවා කියලා හරි. අන්න ඒ විදිහට සත්‍යක්‍රියා කරන්න පුළුවන් ඒ දිවි හිමියෙන් රකින්න ඒ සීලය පදනම් කරගෙන. ඉතින් මෙතනදී කාලපරියාන්ත සීල ආපාන කෝටික සීල කියන්නේ ඒ වගේ පංච සීලය විතරක් නෙවෙයි තවත් යම් කිසි ප්‍රතිපදාවක් දිවි හිමියෙන් ආරක්ෂා කරන එක. ඊළඟට සපරියන්ත සීලය කියන්නේ ලාභ කීර්ති ඥාති අංග ජීවිත යන මේවා පිණිස රකින්න සීලය. අන්න සමහරු ලාභ පිණිස සිල් රකින්න. කොහොමද ලාභ පිණිස රකින්නේ? ඔව් ලාභ තමයි. එතනට සිල් ගත්තොත් දානින් පස්සේ යෝගට් හම්බ වෙනවා. නේද? එහෙම නැත්නම් මේ මොන හරි මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා ලැබෙන ලාභ මුල් කරගෙන රකින්නවා සමහරු සිල්. ඒ කියන්නේ කෙලෙස් කියන එකයි. ඊළඟට කීර්ති. කීර්ති කියන්නේ ප්‍රසිද්ධ වීම සඳහා යා මේ එතන සිල් සමාදන් වුණොත් මේ බොහොම හොඳ වැදගත් පිරිසක් එතන ඉන්නේ අනිත් අය අඳුර ගන්න පුළුවන්. එතන සිල් සමාදන් වුණොත් ඔය ආදී වශයෙන් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙක් එහෙම සිල් සමාදන් වෙනවා. ඊළඟට ඥාති. ඥාති කියන්නේ ණය වෙනුවෙන් සිල් සමාදන්. ඒ කොහොමද? නෑ. දැන් ඥාතීන් වෙනුවෙන් සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ ඥාතියාගේ යහපත වෙනු බලාගෙන. දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා මේ අසනීප වෙලා. එතකොට මෙයා මොකද කරන්නේ? ඒ අසනීප වෙච්ච කෙනාගේ ඥාතියා සිල් සමාදන් වෙනවා. මොකටද සිල් සමාදන් වෙන්නේ? අර ඥාතියාට යහපතක් කිරීමේ අදහසෙන්. ආශිර්වාද කිරීම බලාපොරොත්තු. ඒකත් ලෞකික බලාපොරොත්තුවක්. ඥාතීන් මුල් කරගෙන එහෙම නැත්නම් තවත් වෙලාවකට සිල් රකින්නවා අර ඥාතීන් යන හින්දා. නේද? ඥාතීන් දන්න අය යනකොට එහෙමත් සිල් ගන්න යන පිරිසක් ඉන්නවා. දැන් නාරද සෙන්ටර් එකේ හරියට එහෙම ඉන්නවා කට්ටිය. එක කොහෙන් හරි ලින්ක් වෙලා ඉන්න ආවලත් වෙන යත් අපේ පවුල යත් අපේ පවුලේ ඔහොම ආදි වශයෙන් එහෙම සම්බන්ධ වෙලා ඇවිල්ලා. එහෙම හරි ආවර ගැටලුවක් නැහැ. ඊට පස්සේ හැබැයි සීලය කියන්නේ මේකයි කියලා දැනගෙන අතහැරීමේ ගුණය දියුණු කරගන්න සිල් මේ කරන්න රකින්න ඕන. ඉතින් සමහර වෙලාවර ණය වෙන හින්දා එහෙම ණය වෙනුවෙන් ණයන්ගේ හිත තලන්න බැරි කමට යන අවස්ථාවක් තියෙන පුළුවන්. ඊළඟට අංග කියලා කියන්නේ මොනවද? අංග කියන්නේ ශරීර අවයවයන්. දැන් දුස්සීල වෙලා උපදින්නේ මොකක් නිසාද? දුස්සීල නෙවෙයි අංග විකල වෙලා උපදින්නේ.
අංගවල කියලා උපදින්න ප්‍රධාන හේතුව තමයි දුස්සීලකම්. සත්ව හිංසා කරලා සතුන්ගේ අඬු කඩලා අඹරලා මේ කරාම අර බුද්ධ ගයාවේ අර කොහෙද ඉන්නේ අර දුර්ගේශ්වරී එහෙම යනකොට අර පාරා හිංගල ඉන්නේ. අන්න ඒ වගේ කට්ටිය. එතකොට ඒව දැකලා බය වෙලා සමහරු සිල්වත් වෙනවා. මොකද නේද? මේ අංග ටික හොඳට හදා ගන්න. අඹරින්නේ නැතුව ඊළඟ ආත්මේ ඉන්න පුළුවන් සිල් ගත්තොත් කියලා හිතලා ඉවර වෙලා සමහරු ඒ පිනිස සිල් රකින්න ඉන්නවා. ඊළඟ ජීවිත කියන්නේ සමහරු දුස්සීල වෙලා හිටියෝ මෙයා ඉක්මනට මැරෙනවා. මෙයාට වැඩි ආයුෂ නැහැ. කියලා කොහෙන් හරි කේන්දරකාරයෙක් කිව්වොත් මොකද කරන්නේ? සිල් රකින්න හොඳට හිටු කියලා. එතකොට ඒ සිල් රකින්නේ මොකටද? ජීවත් වීමේ අදහසෙන්, ආයුෂ වැඩි කර ගැනීමේ අදහසෙන්. ඉතින් ඒව නරක නෑ ඉතින් නේද? එහෙම හරි හොඳ දෙයක් කරන්නේ. හැබැයි ඒක ලෞකිකයි. ඒක පැවැත්මට උපකාර වෙනවා. ඊළඟ සීලය මොකද්ද? අපරියන්ත සීල. අපරියන්ත සීල කියන අර කලින් කියපු දේවල් මුල් කරගෙන සිල් රකින්නේ නැතුව හුදෙක් අතහැරීමේ ගුණය දියුණු කිරීම පිණිසම රකින්න සීලය. ඊළඟට ලෝකීය සීල. ලෝකීය කියන්නේ ලෞකික කියන එකයි. භව සම්පත් පිණිස හේතු වන ප්‍රත්‍යඥයන්ගේ සීල. අන්න. මරිලා යන තැන හොඳ කර ගැනීම සඳහා මරණින් පස්සේ සුගතියේ උපදීමේ අපේක්ෂාවෙන් ඒ රකින්න සීලය ලෞකික සීලයයි. ප්‍රත්‍යඥයන් රකින්න සීලය. ලෝකෝත්තර සීල යනෝ කෙලෙස් රහිත වූවන්ගේ සීලයයි. අන්න. කෙලෙස් රහිත උත්තමයන්ගේ තියෙනවා ශික්ෂණයක්. ස්වභාවයෙන්ම ඇතිවෙච්ච ශික්ෂණයක් තියෙනවා. එතකොට ඒ සීලය භව නිස්සරණය සිදු වෙනවා. ඒ විතරක් ප්‍රත්‍යවේක්ෂා ඥානයට හේතු වෙනවා. දැන් ඒම සිල් රකින්න කෙනාට පුළුවන් තමන් රකින්න සීලය පිළිබඳ ආවර්ජනය කරන්න. තමා තුළ මේ සිල් තියෙනවා කියලා ආවර්ජනය කරමින් නිරාමිෂ ප්‍රීතිය හිත තුළ ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ ස්වභාවයෙන්ම සිල්වත් වෙච්ච උදවිය ඒ අය තුළ තියෙන්නේ ලෝකෝත්තර ලෝකයෙන් එතර වෙන සීලය. ලෝකෝත්තර සීලයේ තියෙන ලෝකයෙන් එතර වෙන උදවිය තුලයි. එතර වූ උදවිය තුලයි කියන එක අපි තේරුම් ගන්න. ඊළඟට ඔන්න සීල ත්‍රිකය. ත්‍රික කියන්නේ මොකක්ද? තුනේ කාරණා. සිල් වර්ග තුනේව තියෙනවා. හීන සීල, මධ්‍යම සීල, ප්‍රනීත සීල. ඔන්න එතකොට හීන කියන එක තියෙනවා. අපි එකෙන් එකක් විතරක් ගමු. හීන වූ ඡන්ද, චිත්ත, විරිය සහ ප්‍රඥාවන් පවත්වන ලබන සීලයයි. ඡන්ද කියන්නේ මොකක්ද? කැමැත්ත. අඩු කැමැත්තෙන් යුක්තව රකින සීලය. චිත්ත කියන්නේ අදිෂ්ඨානයතර සිත කියන එකයි. ඊළඟට විරිය කියලා කියන්නේ උත්සාහය. ප්‍රඥාව අඩුයි. එතකොට දැන් මෙයාගේ කැමැත්තත් අඩුයි, අදිෂ්ඨානයත් අඩුයි. ඒ වගේම වීරිය උත්සාහයත් අඩුයි. ඒ රකින්න හැටි දැනීමත් අඩුයි. හරියට රකින්න හැටි දන්නේ නැහැ. ප්‍රඥාව අඩුයි. අන්න එහෙම රකින්න සීලයට කියන්නේ හීන සීල කියලා. ඊළඟට කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් සමාදන්ව රකින්න සීලයටත් හීන සීලය කියනවා. මන් සිල්වත් වෙමි අන් අය දුස්සීලයෝ වෙතියන්නේ වෙන් Taman උසස් කොට අනුන් පහත් කොට සිටීමේ චේතනාවෙන් රකින්න සීලය හීන සීලය. අන්න Tamanගේ සීලය මුල් කරගෙන මොකද කරන්නේ? ඔව්. මානේ ඇති කරගන්න සමහරු. මාට මෙයා හැමතිස්සෙම රිදවනෝනේ. ඉන්නෝක මං පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙట్లా කරන්නම් වැඩේ කියලා සමහරට අන්න එයාට රිදවන්නේ. එහෙම නැත්නම් එයා පල්ලෙහාට දාලා Taman උස්සල තියන්න ඕන නිසා රකින්න සීලය. ඊට පස්සේ ආයි සමහරු බලාගෙන ඉඳලා අනේ ළඟ ඉන්න කෙනා ගන්නෙ මොකද්ද සීල කියලා බලනකොට 8 සිල් මං කරනවා 10ම කියලා. 10 සිල් අරගෙන ඉවරෙලා ඔන්න එතන Taman highlight වෙන්න හදනවා. අත්ුක්කංශන පරවම. Tamanට හැබැවින්ම අතහැරීමේ අදහසින් රකින්නව නම් ඒක කිසිම ගැටලුවක් නැහැ. එහෙම නැතුව සමහර අය අර සීලය මුල් කරගෙන Taman කැපිපෙනෙන්න හදනවා නම් ඒක හීන සීලයක් බවට පත් වෙනවා. ඊළඟට තෘෂ්ණාවෙන් බැඳි භවභෝග සම්පත් පතා රකින්න සීලය හීන සීලයක්. ලෞකිකත්වයේ බැඳිලා කරන සීලය. ඒතර මධ්‍යම සීලය කියලා කියන්නේ ඒවා මධ්‍යම ප්‍රමාණයට තියෙන සීලය. එතකොට
ප්‍රනීත සීලය කියලා කියන්නේ අර ඡන්ද චිත්ත විරිය ප්‍රඥා කියන ඒවා උපරිම මට්ටමින් තියාගෙන ඉන්න කෙනා. ඒ වගේ සෝවන් ආර්ය භාවයට පත්වීම පිණිස මා විසින් රැකිය යුතුම සීලයක් යයි සලකා සිල් රකින්නව නම් කවුරු හරි කෙනෙක් අන්න ඒක තමයි ප්‍රනීත සීලය. එහෙනම් ඔබ රකින්න ඕනේ මේ සීලය නේද? මේ සීලය මාර්ගඵල අවබෝධයට උපකාර වෙන සමාධි සංවත්තනික සීලයක් කියලා දැනගෙන මම මේ සීලයෙන් අතහැරීම කරන ගමනේ අතහරින තරමට පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙන තරමට සීලය තුල සමාධිය කොට නැගෙන. සමාධිමත් වූ සිතට ඇත්ත ඇති ඇටින් වටහා ගන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වැටෙනවා. ඒ ත්‍රිලක්ෂණය වැටහීම තුල සෝවන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරන්න පුළුවන් කියලා දැනුවත්ව රකින්න සීලය තමයි ප්‍රනීත සීලය කියන්නේ. අන්න ඒ ප්‍රනීත සීලය රකින්න ඕන. තවත් සීලයක් තියෙන ප්‍රනීත සීල කියලා සියලු සතුන් සසර සයුරෙන් එතර කරන අදහසින් රකින්න බෝසත්වරුන්ගේ සීලය. බෝසත්වරු රකින්න සීලයටත් ප්‍රනීත සීල කියනවා. ඊළඟට අත්තාදිපතේය, ලෝකාදිපතේය, ධම්මාදිපතේය වශයෙන් සිල් වර්ග තුනක් තියෙනවා. අත්තාදිපතේය කියන්නේ තමා වැරදි කළහොත් තමාගේ හිත තමන්ට දොස් නගාවී යන අදහස ඇතිව වැරදි වලින් මිදි තමන් කෙරෙහි වන ගෞරවය නිසා රකින්න සීල. අනේ මේව කළොත් මට නිින්ද යන එකක් නැහැ. මගේම හිත මට දොස් කියන්න ගනී කියලා ඒ බයට සමහරු සීල් රකිනවා. එතන තියෙන්නේ බය මුල් කරගත්ත සීලයක්. ලෝකාධිපතිය කියන්නේ මොකද්ද? අනිත් අය ලෝකයා මට මේවා කරොත් බනි දොස් නගයි ඒකෙන් මිදෙන්න ඕන හින්දා රකින්න සීලය. නේද? ඊළඟට ධම්මාධිපතිය කියන්නේ ධර්මයේ කෙරෙහි ඇති අවබෝධයෙන් තමන්ට ඇති ධර්මයට ඇති ගෞරවයෙන් රකින්න සීල. දැන් උදාහරණයකට ගත්තොත් නාරද බෞද්ධ ධර්මායතනයේ ධර්මපන්තියට කලින් සහ සිල් වැඩසටහන අතරතුර ගෝසා කිරීම නොමැනවි කියලා සම්මුතියක් තියෙනවා. නේද? දැන් මේ සම්මුතියට අනුව අය ශික්ෂණයටපත් වෙනවා. ඒ අය කෑ ගහන්නේ නැහැ. සමහරු කෑ ගහන්නේ නැහැ. මොකක් නිසාද? මං කෑ ගහනවා අනිත් අය බලාගෙන ඉඳලා මට දොස් කියාවේ කියන බයට. ලෝකාධිපතිය. තවත් අය අවබෝධයෙන් මං කෑ ගහනකොට මේක මට එච්චර හොඳ හිතසුව පිණිස පවතින්නේ නැහැ. ලැජ්ජ මට මාව කවුරු මේ මටම මේක පීඩාකාරී ස්වභාවයක් කියලා තේරිලා අත්තාධිපතියේ විදිහට හිතලා පාර්ලික. ඒ දෙකම බය මුල් කරගෙන එන එකක්. හැබැයි ඔබ කෑ නොගහ ඉන්න ඕන මොකක් නිසාද? ඔව් ධම්මාදී ඒක ඔබේ අධ්‍යාත්මික දියුණුවට බාධාවක් නිසා. එතකොට එතන තියෙන්නේ මොකද්ද? නීති රීති රෙගුලාසි නිසා ඇති වෙන සංවරයක් නෙවෙයි. එතන තියෙන්නේ මොකද්ද? අවබෝධයෙන් ඇති වෙන සංවරය. අන්න ඒ සංවරය තමයි වැදගත් වෙන්නේ. ඒකට කියනවා ධම්ම විනය කියලා. විනය වර්ග දෙකක් තියෙනවනේ. මම නිතර කියන්නේ මොනවාද වර්ග දෙක? පඤ්ඤත්ති විනයයි ධම්ම විනයයි. පඤ්ඤත්ති විනය කියන්නේ පනවන නීති රීති රෙගුලාසි දාලා පනවල තියෙනවා යම් යම් දේවල්. ඒවා කරුත් අම්මා බණි තාත්තා බණි නෝන බණි මහත්තයා බණි ආමුදුරු බණි ඔය ආදි වශයෙන් ඒවට බයයි යම් යම් දේවල් කරන්නේ. එහෙම නැත්තම් දඬුවම් විඳින්න වෙයි, අපායේ යන්න වෙයි, දුගතිය උපදින්න වෙයි ඔය ආදි වශයෙන් හිතලා ඒවයින් වලකිනවා. බය මුල් කරගෙන. පඤ්ඤත්ති විනය. හැබැයි විනය මොකද්ද? හැබැයි විනය ධම්ම විනය. මොකද්ද ධම්ම විනය කියන්නේ? අවබෝධයට බාධා වෙන නිසා මේ විදිහට නරක විදිහට හැසිරෙන එක මගේ අවබෝධයට බාධාවක්. ඒ තුල කෙලෙස් වැඩිවීමක් වෙන්නේ. අන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමට මේ විදිහට ඉන්න එක උපකාර වෙනවා කියලා දැනගෙන ශික්ෂණයටපත් වෙන එක අවබෝධයෙන් සංවර වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේක ධම්මාධිපතිය කියන ඒ ගණයට අයිති වෙන්නේ. ඊළඟට සිල් වර්ග තුනක් තියෙනවා. පරාමට්ඨ සීල, අපරාමට්ඨ සීල, අපටිපස්සද්ධි සීල කියලා. පටිපස්සද්ධි සීල. තණ්හා දෘෂ්ටි වශයෙන් රකින්න සීලය. අර කලින් කිව්වා වගේම නිසිත සීලයේදී කිව්වේ. මට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මගේ පිරිසිදුකම පිණිස මම මේ රකින්නවා කියන හැඟීමෙන්
රකින්න සීලය පරාමට්ඨ සීල. ඒ වයින් පරාමර්ශණීය වෙලා රකින්න සීලය. අපරාමට්ඨ සීලය anu තණ්හා දෘෂ්ටි වශයෙන් නොගෙන පුතුජන සීලවන්තයා විසින් සෝවන් ආදී ආර්ය මාර්ග ලැබීම පිණිස රකිනු ලබන සීලය. පුතග්ජන සීලවන්තය. තාම යා සෝවන් වෙලා නැහැ. කල්යාණ ප්‍රතග්ජනයෙක්. අන්නේ කල්යාණ ප්‍රතග්ජනයා අර විදිහට තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නැතුව මෙහිම රකින්න සීලය සමාධියට උපකාර වෙනවා. ඒ තුලින් මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියන හැඟීම දැක්ම ඇතිව රකින්න සීලයට තමයි අපරාමට්ඨ සීල කියන්නේ. එහෙනම් ඔබ රකින්න ඕන මොන සීලයද? අන්න අපරාමට්ඨ සීලය. ඊළඟට පටිපස්සද්ධි සීලය anu ශෛක්ෂයන් හා අශෛක්ෂයාගේ ඵල චිත්තය අවස්ථාවේ ලැබෙන කෙලෙස් නැති කිරීම නිසා වන කෙලෙස් විඩා සංසිඳ වීමෙන් සුවය ලබන සීලය. ඔව්. දැන් ශෛක්ෂයා කියලා කියන්නේ කවුද? නිවන් මාගේ හික්මෙන කෙනා. කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. සෝවන් මාර්ගස්ත පලස්ත දෙන්න, සකදාගාමි මාර්ගස්ත පලස්ත දෙන්නයි, අනාගාමි මාර්ගස්ත පලස්ත දෙන්නයි, අරහත් මාර්ගස්ත කෙනයි. නිවන් මාගේ හික්මෙන අය. ඒ හික්මෙනකොට මොකද වෙන්නේ? යාලා සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා. ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නේ ශික්ෂණයට ලක් වෙමින්. නිකම්ම කෙලෙස් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ සංයෝජන ධර්ම ප්‍රහාණය වෙන විදියට ශික්ෂණයට ලක්වීම තුළ ඇති වෙනවා කෙනෙකුගේ හිත තුළ ආධ්‍යාත්මික කෙලෙස් සංසිඳීම සුවයක්. අන්න ඒක තමයි මෙතන පටිපස්සද්ධි සීලය කියන්නේ. ඒ කෙලෙස් සංසිඳුවන සීලය. එතකොට ඊළඟට අශෛක්ෂයාගේ තත්ත්වය මොකද? අශෛක්ෂයා කියන්නේ නිවන පිණිස අපහු හික්මෙන්න දෙයක් නැති කෙනා. ඒ කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ඵල චිත්තයේ අවස්ථාවේදී උන්වහන්සේ සියලු කෙලෙස් දස සංයෝජනම ප්‍රහාණය කර දැමීම තුල ඇති වෙන ශික්ෂණය තමයි එතන පටිපස්සද්ධි සීලය කියලා හඳුන්වන්නේ. ඊළඟට විසුද්ධ සීලය. විසුද්ධ සීලය යනු ඇවත් වලට නොපැමිණෙම රක්නා ලද සීලයයි. කිසිම වරදක් කරන්නේ නැතුව දිගටම එක විදියට රකින්න සීලය. එසේම ඇවත් වලට පැමිණ ඇවත් දිසා ගැනීම වශයෙන් පිළියම් කරගන්නා ලද සීල විසුද්ධ සීලය. දැන් කවුරු හරි හාමුදුරු කෙනෙකුට පුළුවන් නම් ඇවත් කියලා කියන ආපත්‍ය කියන්නේ වරදකට පැමිණීම කියන එක. කිසියම් වරදක් කරනවා. කාට හරි සුළු වැරද්දක්වත් කරන්නේ නැතුව සිල් රකින්න පුළුවන් නම් ඒක විසුද්ධ සීලයක්. හැබැයි ඒක ලීසි වැඩක් නෙවෙයි. පොඩි පොඩි වැරදි හාමුදුරුවෝ අතරුත් වෙනවා. ඒකට හාමුදුරන්ට තියෙනවා පිරිසිදු වෙන්න ක්‍රමයක්. ආපත්‍ය දේශනා කියලා. ඇවැත් දෙසා ගැනීම කියලා. අන්නේ ඇවැත් දෙසා ගැනීම තුළ මොකද වෙන්නේ? අර කරපු සුළු සුළු වැරදි ආපහු ඒවෙන් වෙන කර්ම විපාක නවතිනවා කියන එක නෙමෙයි. ඒ වැරදි කරන්නේ නැහැ කියලා ආයි සිල් සමාදන් එතන ඉඳලා පිරිසිදු වෙනවා. ආයති සංවරේ පිහිටනවා. ඉතින් අන්න ඒ විදිහට පිරිසිදු වීම තමයි විසුද්ධ සීල කියන්නේ. අවිසුද්ධ සීලය anu ඇවත් වලට පැමිණ ඇවත් දෙසා ගැනීම ආදී වශයෙන් පිළියම් කර නොගන්නා සීලය. තව විදිහකින් කියනවා මොකද අවිසුද්ධ සීල කියන්නේ? අපිරිසිදු සීල. සුද්ධ නැහැ. ඇයි ඒ? වැරදි කළා තියෙනවා. ඒවා පිළියම් කරගෙන නැහැ. ඒවා ආයති සංවරේ පිහිටල නැහැ. අන්න ඒ වගේ. දැන් සමහර වෙලාවට දැන් පොයේට සිල් සමාදන් වුණාම මුල් පැයේ සුවිසුද්ධයි. නේද? ගෙදර යනකොට අවිසුද්ධයි. ඇයි ඒ? ඔය අතරේ අර පැය 12 එක එක උපදූපත් කියලා වෙන වෙන දේවත් කරලා පොඩි පොඩිව කඩාගෙන. ඉතින් ආයේ සමාදන් වෙන්නෙත් නැහැ නේද? ඔන්න ආයි සමාදන් වෙනවා. හවස සමාදන් වෙනකොට ආයි සුවිසුද්ධයි. විසුද්ධ වෙනවා. ආයි පිරිසිදු වෙනවා. එතකොට දැන් ඔබ පොයේට සිල් සමාදන් වෙලා විටින් විට බලන්න ඕන. මොකද බලන්න ඕන? මගේ සීලය විසුද්ධයිද අවිසුද්ධයිද? කියලා බලන්න ඕන. නේද? අවිසුද්ධ නම් මොකද වෙන්නේ? අවිසුද්ධ නම් ගිහිල්ලා සමාදන් වෙන්න ඕන. නේද? නැත්තම් දවසම අර paludu වෙච්ච කැලල් සහිත සීලයක් තමයි අපිරිසිදු සීලයක් තමයි. සිල් නැත්තේ නෑ. ඉතින් 8ක් ගන්නකොට එකක් ඇදුවත් තව 7ක් තියෙනවනේ.
නේද? නමුත් නැත්තේ නෑ. නමුත් ඒක සම්පූර්ණ පරිපූර්ණ සීලයක් නෙවෙයි. ඒ නිසා අඩු ගානේ කැඩිච්ච එක කියලා ඉවරලා හාමුදුරනේ මගේ අතින් මේ සීලේ කැඩුනා කියලා ගිහිල්ලා සිල් ගන්න. හැබැයි හාමුදුරන්ගෙම ගන්නත් උන්නේ නෑ. තම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඉවරලා මගේ අතින් මේ සීලේ කැඩුනා. මම මේ සීලය ආපහු සමාදන් වෙනවා කියලා සමාදන් වුණාම අන්න විසුද්ධ වෙනවා ඒක. නැත්තම් අවිසුද්ධ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. දැන් ඔය විදියට බැලුවොත් නම් බුදු පිළිමයන් ළඟම තියාගෙන ඉන්න වෙයි. නේද? ඉතින් කෙසේ වෙතත් ඒක මතක තියාගන්න. ඊළඟට වේමතික සීලය. වේමතික සීලය anu දුසිල්වත් වන්නට හේතු වස්තුවේහි ස්වභාවය ගැන හෝ ඇවතෙහි ස්වභාවය ගැන හෝ ඇවතකට පැමිණියාද නැද්ද යන කාරණාව සම්බන්ධයෙන් වන කුතුහලයෙන් යුතුව රකින්න සීලයයි. අන්න දැන් දුසිල්වත් වන්නට හේතු වුණු වස්තුවේ ස්වභාවය ගැන හෝ ස්වභාවය ගැන වස්තු දැන් සමහරු හිතාගෙන ඉන්නවා මේ ඒ වස්තුව මුල් කරගෙන දුසිල්වත් වෙන අවස්ථා තියෙනවා. ඒක මොකද්ද කියලා මම පොඩ්ඩක් කියන්නම්. වේමතික සීලය ගැන සඳහන් කරන තැන තියෙන්නේ. මේ විසුද්ධි මාර්ගයේ තියෙන වස්තුවේ හෝ ආපත්‍යයේ හෝ අධ්‍යාචාරයේහි හෝ විමති ඇති වූගේ සීලය වේමතික සීලයයි. උදාහරණයක් දීලා තියෙන වස්තුවේහි විමතිය ඇති වෙන සැකය මොකද්ද? කවුරු හරි කෙනෙක් ඔන්න අපි හිතමු මස් වළඳන. මස් වළඳන කල්හි වලස් මස් දෝහෝ හූරු මස් දෝහෝ යයි සැක සහිත වීම. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් මස් කනවා. මස් කාවට පස්සේ මතක හරියට දන්නේ මේ මස් වලස් මස්ද ඌරු මස්ද කියලා. ඉතින් මොකද වෙන්නේ? කුතුහලයයි. අන්න ඒ කුතුහලයෙන් යුක්තවම මොන මාසක් වුණක් කමන්නේ නැහැ. ඉතින් දැන් කාලේ ඉවරනේ කියලා. එහෙම විමතියෙන්ම රකින්න එහෙමම සීලය තියෙනවා. දැන් වලස් මස් නම් මොකද වෙන්නේ? වලස් මස් නම් දුස්සීලයි. ඌරු මස් නම් දුස්සීල නැහැ. ඒකයි හේතුව. මොකද ඌරු මස් කන එක බුදුදහම අනුව වළක්වල නැහැ. වලස් මස් කන එක කන්න එපාම කියලා වළක්වලා තියෙන මස් ಜಾති තියෙනවා. මස් ಜಾති 10ක් තියෙනවා අංගුත්තර නිකායේ බලන්න දසක නිපාතේ. කොටි මස්, සිංහ මස්, මිනි මස්, වලස් මස් ඔය ආදි වශයෙන් මේ මස් කන්න එපා කියලා වෙනමම නම් කළම තියෙනවා. එතකොට ඒක එපා කියලා අර විරති කියලා කිව්වේ එපා කරන්න එපා කියපු දෙයක් ඒක. එතකොට ඒ එපා කියපු දේවල් කරොත් ඒක දුස්සීලයක්. හැබැයි ඌරු මස් කන්න එපා කියලා නෑ. මුස්ලිම් කට්ටිය දැනගත්තොත් එහෙම. ඉතින් කෙසේ වෙතත් ඔන්න මතක තියාගන්න. අන්න එතෙන්දී කෙනෙකුට හිතෙනවා දැන් මං මස් జాතියක් කෑවා මේ ඌරු මස්ද වලස් මස්ද දන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? වලස් මස් කෑවා නම් සීලේ කැඩෙනවා. ඌරු මස් කෑවා නම් එහෙම කැඩුනද නැද්ද කියක සැක සහිතව අර සීලය ගැන හිතනවා. අන්න ඒ එහෙම සැක සහිතව රකින්න සීලයට කියන වේමතික සීලය. එතකොට අර සීලය කැඩෙන්න හේතු වෙච්ච වස්තුව මුල් කරගත්ත සීලය. ඊළඟට තවත් එකක් තියෙනවා ආපත්‍යෙහි විමතිය ඇති වෙන. සැකයක් ඇති වෙන කරපු වැරද්ද මොකද්ද කියලා. තමා පැමිණි ඇවත පචිති දුක්කට දෝයි ජනාදි වශයෙන් සැක ඇතිවීම. දැන් සමහර වැරදි තියෙනවා පාචිත්‍ය වැරදි. දුක්කට දුබ්බාසිත ඒවත් තියෙනවා. ඒ කියන්නේ පොඩි කුඩා වැරදි. ඉතින් දන්නේ නැහැ. දැන් මේ හාමුදුරු කෙනෙක් නම් උපසම්පද හාමුදුරු කෙනෙක් නම් මගේ අතින් උනේ පාචිත්‍ය වරදක්ද දුක්කටයක්ද කියලා දන්නේ නැතුව ඒ ගැන සැක සහිතව ඉන්නවා. පිළියම් කරගන්නේ නැහැ. අර සීලය ඒ විදිහටම සැක සහිතව තියාගෙන ඉන්නවා. ඒක තමයි ආපත්‍යෙහි සැක සහිත වීම කියලා කියන්නේ. ඊළඟට හතරවෙනි ක්‍රමය තමයි අවතකට පැමිණියාද නැද්ද කියන. දැන් අර කලින් සැකය අවත මොන වගේ එකක්ද කියන එක. දැන්
මෙතන කියන්නේ අවතකට පැමිණියාද නොපැමිණියාද කියලා දන්නේ. වරදක් වුණාද නැද්ද කියලා දන්නේ. සමහර වෙලාවට බැලු බැල්මට වරදක් වගේත් එක්ක ඒ උනාට වරදක් නොවෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙන්න පුළුවන්. දැන් සමහර ඇවිල්ලා මගේ අතින් මෙහෙම එකක් වුණා මේක මගේ ඒ වෙලාවේ හිතේ එහෙම තිබුණෙත් නෑ. ඇත්තටම මේක මොකද්ද වුනේ කියලා හිතා ගන්න බෑ සමහරට. වරදක් වුණාද නැද්ද කියලා. එහෙම හිතා ගන්න බැරිව සමහරු සීලය පිළිබඳව කටයුතු කරනවා. අන්න ඒ විදිහට සැකය මුල් කරගෙන රකින්න සීලය තමයි වේමතික සීල කියලා හඳුන්වලා තියෙන්නේ. ඊළඟට තියෙනවා ඔන්න සිල්පද තවත් වර්ග තුනක්. සේක සීල, අසේක සීල, නේව සේක සීල කියලා. සේක සීලය යනු ශෛක්ෂයන්ගේ මාර්ගඵල චිත්තයේ යෙදුණු විරති චේතනා ආදී මුල් කොටගත් රකින්න සීලය. තව විදිහකින් කියනවා නම් නිවන් මගේ හික්මන අර කලින් කියපු 7 දෙනා රකින්න සීලය තමයි සේක සීලය කියන්නේ. අසේක සීලය කියන්නේ මොකද්ද? සම්පූර්ණ කෙලෙස් ප්‍රහාණය කරපු මහරහතන් වහන්සේ නමකගේ හිතේ තියෙන නොඇලී තියෙන චිත්ත ස්වභාවය. උන්වහන්සේ ඇලීම සහ මුලින්ම නැති කිරීම තුල ඇතිවෙන සිතවිලි ස්වභාවය තමයි මුල් කරගෙන ඇතිවෙන ශික්ෂණය තමයි අසේක සීල කියන්නේ. නේව සේකනා සේක සීලය කියන්නේ මොකද්ද? ප්‍රත්‍යඥයන්ගේ සීලය. අපි වගේ අයගේ සීලය ගැන තමයි ඒ කියන්නේ. අපි සේකත් නෙවෙයි අසේකත් නෙවෙයි. සේක නම් කවුද? නිවන් මාර්ගයට බැසගත්තු සෝවන් ආදී මාර්ගඵල ලැබපු අය. අසේක කියන්නේ කවුද? රහතන් වහන්සේ. එතකොට සාමාන්‍ය උදවිය, කල්යාණ ප්‍රත්‍යඥ උදවිය රකින්න සීලයට තමයි නේව සේකනාසේක සීලය කියලා හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ගොඩාක් සිල්පද තියෙනවා. ඒ අතරේ අවසාන වශයෙන් මම පොඩ්ඩක් මතක් කරන්නම්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි, ඉන්ද්‍රිය සංවර සීලයයි, ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලයයි, ආජීව පාරිශුද්ධ සීලයයි කියලා සිල් වර්ග 4ක් තියෙනවා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද සිල්පද උල්ලංඝනය කරන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම. ඔන්න පාතිමොක්ඛ කියන වචනේ හැටිත් මම දාලා තියෙනවා. යෝ නං පාති රක්ඛති තං මොක්ඛේති මෝචේති අපායිකාදේහි දුක්ඛේහිති පාතිමොක්ඛං. යම් සීලයක් තමාවද ආරක්ෂා කරනුයේ අපා දුකින් මුදවා ගනුයේද ඒ සීලය ප්‍රාතිමෝක්ෂ සීලය. යෝ නං යම් කිසි කෙනෙක් යම් කිසි සීලයක් යම් කිසි සීලය රකින්න කෙනෙක්ව පාති කියන්නේ රක්කති කියන්නේ දෙකම එකයි. දෙකම එක වචන. මොකද්ද? ආරක්ෂා කරනවා කියන එක. පාති කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. රක්කති කියන්නේ ආරක්ෂා කරනවා. එතකොට මොක්ඛේති මෝචේති කියලා. මෝක්ෂය සලසා දුකින් මුදවා ගැනීම. අපා දුකින් මුදවා ගන්නවා නම් මෝචේති කියන්නේ මුදවා ගැනීම. එතකොට සිල් රැකීම තුල මොකද වෙන්නේ? තමන් ආරක්ෂා කරගන්නවා වගේම තමන්ව අපායෙන් මුදවනවා. අන්න ඒ තමන්ව ආරක්ෂා කරගෙන තමන් අපායෙන් මුදවන සුළු සීලයට කියනවා මොන සීලය කියලාද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඒතර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් කරන්නේ මොකද්ද? කයයි වචනයයි සංවර කර ගැනීම. කයයි වචනයයි සංවර කර ගැනීම. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ කියපු විදිහට. කයින් වචනෙන් කරන වැරදි සංවර වීම. ඊළඟ සීලය ඉන්ද්‍රිය සංවර සීලය. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන් හයට ගොදුරු වන අරමුණු නිසා ඇලෙන ගැටෙන ස්වභාවයන්ට යන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවර සීලේ උපකාර වෙන්නේ කුමකටද? හිත සිල්වත් කර ගැනීම සඳහා. සමාධියට උපකාර වෙනවා. අන්න සමාධි සංවත්තනික සීලේ හැටියට කෙලින්ම ගන්න පුළුවන් මේ ඉන්ද්‍රිය සංවර සීලය. ප්‍රත්‍යසන්නිසිත සීලය කියන්නේ මොකද්ද?
චීවර පිණ්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය පරිභෝග කරනකොට මොකද්ද වෙන්නේ? කෙලෙස් ඇවිසෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේද? දැන් කනකොට කන එක පවක්ද? කන එක පවක් නෙවෙයි. හැබැයි කෙලෙස් ඇවිසෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොනවද කනකොට ඇවිදින කෙලෙස්? රස තණ්හාව ඇති වෙන්න පුළුවන්. නේද? රස තණ්හා විතරද? ද්වේෂයත් ඇති වෙන්න පුළුවන්. නේද? තණ්හාවෙන් කැමැත්තෙන් කන්න බලාගෙන ඉන්නේවා. හදලා නැතුව වෙන දෙයක් හැදලා තිබ්බොත්. හදපු දෙය කන්න බැරි වුණොත් කන්න හිතනවා. හිතෙනවා හදපු එක්කෙනා. නේද? කන්න හිතේනේ ඒතකොට කන්න හදපු එක්කෙනා තමයි. ඉතින් අන්න ඒ වගේ ද්වේෂයෙන් බැන කොච්චර හොඳට හදලා දුන්නා සමහරු බැන බැනනේ කන්නේ. නේද? අන්න කෙලිස අවුස ගන්න හැටි. ඊළඟට ආසාව. ඒ වගේ දේවල් දන්නේම නැතු වෙනවා. එතකොට කෙලිස් ඇවිස කනකොට අඳිනකොට නේද? ඒ ඇති වෙන කෙලිස් පාලනය කිරීම තමයි ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය කියන්නේ. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය යනු වැරදි ජීවනෝපායන්ගෙන් වැළකී සිටීම හා වැරදි ජීවන ශෛලීන්ට අනුගත නොවි ජීවත් වීම. අන්න සමහර අය අර සල්ලි හම්බ කරන ක්‍රමයක් තියෙනවනේ වැරදි විදියට වසවිලන්තා වස විස ආයුධ ඔය ආදි වශයෙන් කියන්නේ ඒ විතරක් නෙමෙයි. සමහර අය ජීවත් වීම සඳහා එක එක වෙන වෙන කපටි වැඩ කරන අවස්ථා තියෙනවා. තුලා කූට ආදි වශයෙන් සඳහන් වෙන්නේ මනින කිරණේ වයින් වංචා කරනවා. ඊළඟට සට කපටකම් බොරු කරලා ඉවර මිනිස්සු රවට්ටලා යම් විදිහට දේවල් කරනවානේ. ඒ වගේ දේවල් කරනවා. ගිහිල්ලා ඉවර වෙලා විකුණනකොට පිට නෑ කියලා විකුණනවා. අන්තිමට අරන් ඇවිල්ලා බලද්දි පිට නෑ තමයි. ඉතින් අන්න ඒ වගේ ඉතින් එක එක වංචනික ක්‍රම වලින් සල්ලි හම්බ කරනවා. ඒ වගේම නැති සිල් පෙන්නලා සමහර වෙලාවට. ඒකත් මේ ආජීවයේ අපිරිසිදු වෙන ක්‍රමයක්. නැති දේවල් පෙන්නලා බොරු සිල් පෙන්නලා බොරු කරුණාවන්තකම් පෙන්නලා ඒ වගේ දේවල් කරලා මේ ජීවත් වෙන්න හදනවා. ඉතින් ඒවා මේ කියන ආජීව පාරිශුද්ධියට බාධා වෙන දේවල්. ඉතින් මේවයින් වෙන්නේ හිතේ කෙලෙස් ඇවිස්සෙන. ඒ ඔක්කොගෙම වෙන්නේ හිත දුස්සීල වෙන. එතකොට කවුරු හරි කෙනෙක් ඔන්න ඔය හිත දුස්සීල වෙන සිලුත් රකින්නව නම් ඒ රකින්න සීලය සමාධියට උපකාර වෙනවා. කය වචනයේ දුස්සීල වෙන සීලය කය වචනයේ දුස්සීල වෙන එක වළක්ව ගන්න ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නව නම් ඒ තුලත් සිත සමාධිමත් වෙන්න උපකාර වෙනවා. එතකොට ඒ රකින්න සිව් පිරිසිදු සීලය චිත්ත සමාධියට උපකාර වෙනකොට ඒ ඇති කරගන්න චිත්ත සමාධිය විදර්ශනා නුවණට උපකාර කරගෙන මාර්ගඵල අවබෝධයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා සීලය කියන්නේ ඊටාම වැදගත් ෆවුන්ඩේෂන් එකක් කෙනෙකුගේ අධ්‍යාත්මික ජීවිතේ. ඒ සීලය හැම තැනම තියෙන්න. සාදු සබ්බත් සංවරෝ කිව්වේ ඒකයි. හැම තැනදීම ඒ සංයමය සංවරය ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මේ සීලය ගැන නිවැරදි අවබෝධයකින් යුතුව ඔබ කටයුතු කළ යුතුමයි. හිතන්න එපා සිල්වන්ත එක්කෙනාට ලස්සන ලෝකයක ජීවත් වෙන්න බෑ කියලා. හිතන්න එපා සිල්වන්ත කෙනාට මිහිරි හඬ තියෙන තැනක ජීවත් වෙන්න බෑ කියලා. එහෙම නැති තැනකයි සීලය හරියට රැකෙන්නේ කියලා හිතන්න එපා. සීලය රැකිය යුත්තේම ඔබ මේ ලෝකයේ මේ අරමුණු පරිහරණය කරද්දීමයි. එතන ඒ දේ කරනකොට ඔබට ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එයමයි ශික්ෂණය කියන්නේ. ඇලෙන තැන නොඇලී ඉඳීමයි වටින්නේ. ඇලෙන්නේ නැති තැනක ඇලෙන්නේ නැතුව ඉන්න එක 아무තු දක්ෂකමක් නෙවෙයි. ඒ නිසා නිවන් දකින්නවා කියන්නේ මේ ලෝකයෙන් ඈතට ගිහිල්ලා වෙන තැනක කරන වැඩක් නෙවෙයි. නිවන් දකින්නවා කියන්නේ මේ ලෝකයේ තුලම ඉඳගෙන කළ යුතු වැඩක්. ලෝකය කියන්නේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයන්ගෙන් යුක්ත තැනක්. එහෙම තැනක ලස්සන දේවල් තියෙනවා, විචිත්‍ර දේවල් තියෙනවා, විසිරුතුරු දේවල් තියෙනවා. ඒවා එසේ තිබියදී ඒවා හැමෙන් නොයලින්න පුළුවන් නම්, නොගැටෙන්න පුළුවන් නම්, ඒවයි ක්‍රියාකාරීත්වයේ නුවණින් දැකලා විමසමින් නොමුලාව ඉන්න පුළුවන් නම් අන්නය තමයි වඩාත්ම හොඳ සංවරය වන්නේ. ඉතින් ඒ සංවරය
ඔබේ අධ්‍යාත්මික ජීවිතය සුවපත් කරගන්නට උපකාර වෙන විදිහට පාවිච්චි කරන්න. ඒ සඳහා හැම දිනාටම මේ ධර්ම පාඩම උපකාරයක්ම වේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා.